right. මට මේ ගිය සතියේ රෙකෝඩින් එක දාන්න බැරි වුණා. ඒකයි මම මේ පාඩම අද කොහොම හරි ඉවර කරන්න බලන්නේ. කවුද නිකසලා ඉඳලා තිබ්බා රෙකෝඩින් එක මට එදා අමතක වුණා. මේ right මොන දැනුත් මට අමතක වෙලා මම දැන් තමයි දැම්මේ. මේක ඉතින් අර ඉස්සලා දවස් කරලා තියෙන නිසා මම ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි යනවා පස්වෙනි කරුණට දැනුම සම්පත් පුද්ගල සංකල්ප වැනි තත්ත්වයන් තවත් පිරිසකට ලබාගත හැකි වීම. ඒකත් අර පන්ති කාමරයේ ගෙන දිහා බලන්න. ගුරුවරයා කියලා දෙන පාඩමෙන් තවත් අදහස් මේ ඕනනම් අනිත් මිතුරන්ට කියලා දෙන්න පුළුවන්. අර සමූහයේ තුලම ඉඳලා Tamanට තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයාගේ පැත්තෙනුත් කෙරෙන්නේ එයාගේ දැනුම, එයාගේ සංකල්පය අර සිසු පිරිසට ලබා දෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ සමූහ sannivedanaයේදී අපි දකිනවා ප්‍රයෝජන හැටියට, ගුණාංග හැටියට, ලක්ෂණයන් හැටියට මේවා විභාගෙදී අහනවා. right? හරි. අපිට අනිත් එක තමයි ඊළඟ කරුණ තමයි ඔයගොල්ලෝ පුළුවන් නම් දැන් මාස්ටර් ගයිඩ් තියෙනවා sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය පුළුවන් නම් ගන්න එක කඩවල වල තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ පේපර් එක නම් නැතුව ඇති. නමුත් මට ඒක දෙන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර සමහර ඒවා නම් 8ක් තියෙන ප්‍රශ්න පත්‍ර පොදුත් තියෙනවා. සමහර ඒවා තියෙනවා 4ක්. පුළුවන් විදිහට ඉක්මනින්ම ඒක ලබා ගන්න. එහෙම නැත්නම් මම කොහොමද සාකච්ඡා කරනවා. ඒක ඔයගොල්ලන්ගේ අතේ මේ මාස්ටර් ගයිඩ් තිබ්බනම් හොඳයි. දැන් අපිට මේ තුන්වෙනි පාඩම ඉවර කරාට පස්සේ අපිට ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන් විශේෂයෙන් කෙටි ප්‍රශ්න සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හරි. අනිත් එක තමයි අනිත් කරුණ තමයි මේ කරුණ තමයි right මගේ මතකෙට එන්නේ අමතක ගින. right. හරි. අපි යන් ඊළඟ පාඩමට. මාස්ටර් ගයිඩ් ගන්න පුළුවන්ද තුන් දෙනාටම? එහෙම නැත්නම් අරගෙන තියෙන right සඳලිත් ගත්තද? ඔව් සර්. නිකසලා ගත්තා සර්. right සොනාලිත් තියෙනව නේද? සර්. right දැන් මම තුන්වෙනි පාඩම ඉවර කරාට පස්සේ අනිත් එක මම දැන් අනිත් කරුණ කියනවා මේ තුන්වෙනි පාඩමෙන් පස්සේ තව හතරවෙනි පාඩම තියෙනවා. ඒක සම්ප්‍රදායික මාධ්‍ය කියලා එන්නේ. සම්ප්‍රදායික sannivedanaya කියලා එකක්. ඒකත් ලේසි. හැබැයි පස්වෙනි පාඩමේ ඉඳන් ටිකක් අමාරු වෙන පාඩම් තියෙන්නේ. මෙච්චර ලේසියෙන් අහගෙන ඉන්න බෑ. ටිකක් නැවත නැවත ඒවා කියවන්න වෙනවා. ටිකක් දීර්ඝ සටහන් තියෙන්නේ. මේ ඒත් හැබැයි ඕගොල්ලෝ දන්නේව තමයි මම පුළුවන් තරමට ඉතාම සරල විදිහට කියලා දෙනවා. සංස්කෘතිය ගැන, සමාජය ගැන, එතකොට නිර්මාණාත්මක sannivedanaya, රූපවාහිනී sannivedanaya, ගුවන්විදුලි sannivedanaya මේවා ටිකක් රසවත් සමහර ළමයින්ට පුවත්පත් sannivedanaya මේ වගේ දේවල් ඒවට තියෙන මූලික ටික තමයි මේ පළවෙනි පාඩම් තුනේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් පළවෙනි 1 2 3 පාඩම් ටිකක් සරලයි. ඊට එන්න චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. එච්චර බය වෙන්න එපා. හරි අපි ඒක දිගටම කරගෙන යමු. right මම යනවා එහෙනම් ඊළඟ කොටසට. ඊළඟ කොටසත් මම එදා සොනාලිට නම් sorry නිකසලාට නම් කරා මහජන sannivedanaya අර දෙන්නට කරේ නෑ. මහජන sannivedanaya කියලා කියන්නේ මම උදාහරණයක්ම ගන්නම්. කණ්ඩායම් sannivedanayට වැඩිය චුට්ටක් ඊට සමාන ඊට වැඩිය ටිකක් පුළුල් එකක්. නිකසලා මට කියන්න බලන්න මොකද්ද මහජන sannivedanaya ඔබ තේරුම් ගත්ත විදියට? මහා පරිමාණයෙන් සිදු කරන ලබන sannivedanaya. අන්න right. හරි කණ්ඩායම කියන එක ටිකක් වෙනස්. එතනත් කණ්ඩායමකට තමයි කරන sannivedanaya. හැබැයි ඒ sannivedanaයේදී අර ගුරුවරයා පේන්න ඉන්නවා වගේ ග්‍රාහකයින්ට මේකේ sannivedakaya පේන්න නැහැ. sannivedakayට ග්‍රාහකයෝ ටික පේන්න නැහැ. හරි? එතකොට sannivedakaya කියන දේ ග්‍රාහකයෝ අහනවද නැද්ද කියලාත් නැහැ. මම දැන් උදාහරණයක් දෙනවා ලේසියෙන්ම. හරි? ඒකත් එක්ක යන්න. ඉතා සරල උදාහරණයක් දෙනවා.
මම නිකසලාටත් ඒක තමයි දුන්නේ. දැන් අපි හිතමු මේ ඔය අවුරුදු කාලෙට එහෙම ටවුන් වල නගරවල ලවුඩ් ස්පීකර් ලයිට් කණු වල බැඳලා පොඩි ගුවන් විදුලි සේවාවන් මේ කරනවා. අහලා ඇති. සඳලි අහලා තියෙනවද? ඔව් සර්. මේක ෂොප් එකේ මේක තියෙනවා අඩුයි ලාභයට අවුරුද්දට අඩු කළා එහෙම කියලා. හැබැයි මේවා කියන්නේ ග්‍රාහකයෝ කියන්නේ මේ පාරේ ඒ වෙලාවේදී ගමන් කරන කට්ටිය. එහෙම නැත්නම් අර කඩවල වල ඇතුලේ ඉන්න අය. අර ලවුඩ් ස්පීකරෙන් කතා කරන කෙනා දන්නේ පාරේ කවුද ඉන්නවා කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක මුදා හරිනවා. හරි? මේ ප්‍රදේශයේ ලවුඩ් ස්පීකර්ස් ඇදලා තියෙන ප්‍රමාණය කට්ටියට විතරයි ඇහෙන්නේ. එතකොට මේ ප්‍රදේශවාසීන්ට ඒක ඇහෙනවා. අන්න ඒක තමයි මහජන සංනිවේදනය. විශේෂයෙන්ම ශබ්ද විකාශන යන්ත්‍රය දාගෙන කරන ටිකක් විශාල අර කිව්වා වගේ විශාල පරිමාණයෙන් කරන සමූහ සංනිවේදනය. ඒක වෙනස් වෙන්නේ අර පාර්ශවයන් දෙක එකිනෙකට පේන්නේ නැහැ. තව උදාහරණයක් මම එදා නිකසලාට කිව්වා ඔයගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහින් යන චූම්පාංකාරය. right? චූම්පාංකාරය උදේ පාන්දර මේ හෝන් එක ගහ සංනිවේදනය කර යනවා. දැන් ඔන්න මෙන්න පාන් බනිස් කියනවායි කියලා. හැබැයි ඔහු දන්නේ නැහැ ඒ ගෙවල් වල මිනිස්සුන් නිදිද? ඒක අහගෙන ඉන්නවද? සමහරට ගෙවල් 10ක් තිබුණොත් මේ ගෙවල් 10න් දෙන්නෙක් විතර පාරට එන්නත් පුළුවන් එයාගේ සංදේශය ඇහිලා. හරි? ඇවිල්ලා ඔන්න බනිස් පාන් ගන්න පුළුවන්. අනිත් අය නිදි. එතකොට මේ සංනිවේදකයා අර සමූහ සංනිවේදනයේදී වගේ තමන්ගේ ග්‍රාහක පිරිස හඳුනන්නේ. right? සමූහ සංනිවේදනයේදී ග්‍රාහක පිරිස හඳුනනවා. ගුරුවරයා හඳුනනවා සිසුන් ටික. තමන්ගේ එහෙට පේන මානේ ඉන්නේ. ටොක්කක් අයින්නත් පුළුවන්. මහජන සංනිවේදනයේදී එහෙම ටොක්ක අයින්න ග්‍රාහකයෝ ටික පේන්නේ. ග්‍රාහකයෝ අහගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. ග්‍රාහකයෝ ඇහැරලාද නිදිද කියලා මේ චූම්පාංකාරය දන්නේ නැහැ. හැබැයි ඒ අතරින් සංනිවේදකයා හිතනවා මේ ප්‍රදේශයේ මගේ ග්‍රාහකයෝ කීප දෙනෙක් මට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන්න පුළුවන්. අන්න ඒ කට්ටිය තමයි ඇවිල්ලා අර පාන් ගෙඩියක් ගන්න විදිහට. 10ක් පවුල් තියෙනවා නම් දෙන්නෙක් ඇවිල්ලා ගන්නවා. අන්න ඒක තමයි මහජන සංනිවේදනයේ මූලික ලක්ෂණය. ඉතින් ඒක නිසා මම මේක ලොකුවට විස්තර කරන්න යන්නේ අපේ කාලය ඉතුරු කරගන්නත් ඕන නිසා මේකේ තියෙන ලක්ෂණය මෙන්න මේක බලන්න. යම් කරුණක් පිරිසකට වගේ මේකනේ බ්ලැක් වෙන්නේ. මෙන්න මේක කියවන්න බලන්න. යම් කරුණක් පිරිසකට දැනුම් දීමට ඕ පොළඹවා ගැනීමකට. හරි? අර චූම්පාංකාරය කරන්නේ ඕක. මම පාන් ගෙනාවා කියලා දැනුම් දෙනවා. හරි? චූම්පාන් ඒ අර හෝන් එක ගහ ඔහු පොළඹවා ගන්නවා. අවුස්සනවා. නිදාගෙන ඉන්න මිනිස්සයා අවුස්සනවා. දැන් ඔබ උදේට කන්නේ මොනවද? මෙන්න මම පාන් ගෙනාවා. මේක මල කරදරේ. මේක ඈත ඉඳන් ඇහෙනවා. හරි? අන්න පොළඹවා ගැනීමකට. ඕ මේ මහජන සංනිවේදනය අපි විනෝදාස්වාදයටත් දකින්න සංගීත සංදර්ශනයක් තැන මේක කරන්නේ. ගායකයා ස්ටේජ් එකේ නැගලා සින්දුව කියනවා. හැබැයි ඔහු අර පිරිස හඳුරන්නේ නැහැ. අර ගුරුවරයා හඳුනනවා වගේ. ඔහු නටනටා කියනවා. ඔහු සමහර වෙලාවට ඒ පිරිස අතරටත් බැහැලා එනවා ස්ටේජ් එකේ. හැබැයි අඳුරන්නේ නැහැ. ඒ පිරිසත් එයාගේ සින්දුව හේ බලාගෙන ඉන්නවා. ඒකෙන් වින්දනයක් ලැබනවද කියලා දන්නෙත් නැහැ. සතුටක් ලැබනවද දන්නෙත් නැහැ. හැබැයි සමහර වෙලාවට අප්පුඩි ගහනවා පේනවා. උඩ පයින්නවා පේනවා. හැබැයි මේක ඒ පිට්ටනිය පුරා ඉන්න අයට පමණයි තියෙන්නේ. හරි? ඒ ප්‍රදේශයට විතරයි. හරි? අන්න ඒ වගේ යම් කිසි කරුණු පිරිසකට දැනුම් දීමට, පෙළඹවීමට, සතුට විනෝදය ලබා දීමට යොදා ගන්නා සංනිවේදන ක්‍රමය. right? මේක කියවලා මේ ගන්න පුළුවන් තේරුම. ඒකේ ප්‍රයෝජන. කිසියම් කර්මයක් සඳහා මහජනයා පොළඹවා ගැනීම. උදාහරණයකින් ගන්න චූම්පාන් මුදලාලි. හරි? ඊළඟ කරුණට මම යනවා. මම ටිකක් මේක වේගෙන් කියනවා. ප්‍රස්තුත කාරණා පිළිබඳ වැඩිපුර දැනුවත් කිරීමක් සඳහා. ප්‍රස්තුත කාරණා. මම කියනවා උදාහරණයක් ගන්නවා මම. දැන් මේ දවස්වල අපි දැන් පහුගිය කාලේ කොවිඩ් වසංගතය තිබුණ දවස්වල ඒ ප්‍රදේශවල පොලිසිය වලින් ලවුඩ් ස්පීකර් බැඳගෙන ගම් පුරා පාරවල් පුරා ගියා. ප්‍රස්තුත කාරණය ඩෙන්ගු වසංගතය. ඒ කියන්නේ ප්‍රස්තුත කියලා කියන්නේ මේක ප්‍රධාන කරුණු.
ප්‍රධාන කරුණ ඩෙන්ගු වසංගතය නෙමෙයි මේ කොවිඩ් වසංගතය. හරි කොවිඩ් රෝගේ. ඒකෙන් බේරෙන්නේ කොහොමද? කොහොමද වළකින්නේ? කොහොමද ඈත් වෙලා කතා කරන්නේ? කොහොමද ආහාර පාන ගන්න ඕන කියලා දැනුවත් කරා පොලිසිය. හැබැයි පොලිසිය පාරේ කී යනකොට ඒ ගෙවල් වල මිනිස්සු ඒක ඇහුවත් දන්නෙත් නැහැ, නොහැවුවත් දන්නෙත් නැහැ. හැබැයි සිද්ධ වුණේ මහජන සංනිවේදනයක් සාර්ථක වුණා. ඒ වගේම තමයි ඩෙන්ගු තියෙන කාලෙට සමහර වෙලාවට ලවුඩ් ස්පීකර් බැලගෙන ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂක එහෙම නැත්නම් PHI මේ මහජන සංනිවේදනයේ යෙදෙන. රයිට්? ඒක තමයි උදාහරණයකට. මම හිතනවා පැහැදිලි කියලා කෙල්ලෝ ටිකට. රයිට්. ඊළඟට ප්‍රතිරූප ගොඩනංවා ගැනීමට. මේක ගන්න මෙහෙම. දේශපාලන රැස්වීමක දේශපාලඥයෙක් කතා කරනවා ගැන හිතන්න. අන්න එයා දන්නේ නැහැ මේ එයාගේ කතාව අහගෙන ඉන්නේ එයාගේම පාක්ෂිකයෝද? එහෙම නැත්නම් එයාගේ දේශපාලන මතයට කැමති අයද? විරුද්ධ පක්ෂයේද? ඒවා මුකුත් දන්නේ නැහැ. හැබැයි එයා හොර වෙන්න, එයා නිකන් ලකුණු දාගන්න. එයා ලස්සන කතාවක් කරනවා. එයාගේ ප්‍රතිරූපය ගොඩනංවා ගන්නට සංනිවේදකයා සිදු කරන සංනිවේදනයක් තමයි. රයිට්? ඕනනම් අර සංගීත සංදර්ශනයේදී ගායකයා ගැන ගන්නත් පුළුවන්. ගායකයා කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට අර නොදන්නා මහා විශාල ග්‍රාහක පිරිසට ඉතා මැනවින් තමන්ගේ සංනිවේදනය කරනවා. ඊට පස්සේ ඊළඟ එක කිසියම් මතයක් නිර්මාණය කර ගැනීම. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කැඳවන්නේ විවිධ ආයතන වලට ධර්මදේශනා සඳහා. ඔවුන් ගමේ පන්සලේ හාමුදුරුවෝ නම් බණ කියනකොට දන්නවා මේ මගේ බණ අහන්නේ මේ අහවල් ගෙදර කෙනා අරයාගේ දුව පුතා අරයාගේ නෝනා මහත්තයා එයාගේ ඥාතීන් ඒව දන්නවා. ඒක නිසා ඒගොල්ලන්ට ඉලක්ක කරගෙන මේක බණ කියන්නත් පුළුවන්. හැබැයි දුර රටේම ප්‍රසිද්ධ හාමුදුරුවෝ නමක් තමන්ගේ බුද්ධ දර්ශනය ගැන තමන්ගේ ආගම ගැන තමන්ගේ විශේෂ ක්ෂේත්‍රය ගැන කතා කරනකොට මේ මහජන සංනිවේදනයක් කරන්න කියලා උදාහරණයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට තව අපි හිතමු ඔය රැකියාව විරහිත කට්ටියට ඕනනම් වෘත්තීයමය පාඨමාලා රජයෙන් සංවිධානය කරොත් ග්‍රාම සේවකලා ඇවිල්ලා මේ ප්‍රදේශයේ ඉන්න අයට ග්‍රාම සේවක නම් අතරම දන්නවා ප්‍රදේශයේ ඉන්න අය ඒ නිපුණත්වයක් තියෙන අය ඇවිල්ලා පොදුවේ සංවිධානය කරන සම්මන්ත්‍රණ වගේ දේවල් ගන්න පුළුවන්. right? ඊට පස්සේ තව කරුණක් තියෙනවා විවිධ පාර්ශවවල අවධානය දිනා ගැනීමට. මම අර ඉස්සරලා කියපු උදාහරණය ගන්නකො. සිංහල අලුත් අවුරුදු කාලයට නගරවල ඇසෙන්න සලස්වන ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ඇසීමට සලස්වන ප්‍රචාරණ ක්‍රමවේද. ඒ වගේ දේවල්. සමහර අවස්ථාවල මහජන සංනිවේදනය කරනවා මේ ඔය සිරීපාද එහෙම නගින අවස්ථාවල යන කාලවල වල මගද මේ මළුවට යනකම්ම ලවුඩ් ස්පීකර් ඇදලා තියෙනවා. ඉතින් එක මේ අවවාද අනුශාසනා දෙනවා. සමහර වෙලාවට පොසොන් කාලේදී අනුරාධපුරයේදී වගේ ඔය වැව්වල නාන්න එපා කියලා ශබ්ද විකාශන යන්ත්‍ර වලින් මිනිසුන් දැනුවත් කරනවා, දැනුම් දෙනවා. ඒ මොකද මේ මහජන සංවිධානයේ පොසොන් එකට ආවේ කවුද කියලා අඳුරන්නේ නැහැ. හැබැයි පොදුවේ එන අයට දැනුම් දීම් කරනවා. එතකොට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරනවා. දැන් සතුටු වෙන්න මේපා, මේ වැවට නාන්න එපා, මෙන්න මේ වගේ දේවල්. right? මේක පැහැදිලි වුණාද තුන් දෙනාට මොකද තත්ත්වය? ඔව් සර්. හරි. මම යනවා ඊළඟට අපේ මම ඉදා නවත්තපු තැන ජන සංනිවේදනය අපේ පස්වෙනි එක. මේකෙන් පස්සේ අපිට තව එක සංනිවේදන වර්ගීකරණය කරන්න තියෙන. ඒතර මේ පාඩම ඉවර වෙනවා. අපි බලමු පුළුවන් කරන්න ජන සංනිවේදනය. right? මේකෙදි අපි සංනිවේදකයා හඳුනාගන්නේ වෘත්තීයමය පාඨමාලාවක් හදාරපු, එහෙම නැත්නම් වෘත්තීය නිපුණත්වයක් තියෙන, ලිවීමට හැකියාව තියෙන, එහෙම නැත්නම් රංගපෑමට හැකියාව තියෙන, එහෙම නැත්නම් ප්‍රවෘත්ති කියනට හොඳ කටහඬක් තියෙන, එහෙම නැත්නම් ලස්සන ප්‍රවෘත්ති කියනකොට මුහුණේ ඉරියව් වලින් Tamanට අදහස් දෙන්න පුළුවන්.
විවිධ පාඨමාලා හදාරපු එක්ක විශ්වවිද්‍යාලවල මේක විෂයක් හැටියට හදාරපු අය තමයි මේ ජන සංනිවේදකයින් හැටියට ජනමාධ්‍යවේදීන් හැටියට එන්නේ. හරි? දැන් ඕගලන්ටත් පුළුවන් මේ හරහා A levels ඉවර වෙලා ගිහිල්ලා ඕගලන්ටත් පුළුවන් ජන සංනිවේදනය ගැන විවිධ පාඨමාලා පවත්වන ආයතනවල පෞද්ගලික රජයේ මේවා හදාරලා ඔබටත් පුළුවන් වුණා වෘත්තීමය මාධ්‍යවේදිනියක් වෙන්න. මාධ්‍යවේදිනියක් වෙන්න. හරි? එතකොට ඔයගලන්ට හැකියාව තියෙන්න ඕන එක්ක කටහඬ සුවිශේෂී වෙන්න ඕන දැනුම ඉතින් කොහොමද තියෙන්න ඕන ජනමාධ්‍යවේදියෙකුට ලිවීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙනමින් කතා කිරීමේ හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව මෙන්න මේවා පුහුණු කරන පාඨමාලා තියෙනවා. උප්පත්තියෙන්ම ඔබට ඒක ලැබිලා තියෙනවා නම් ඒක ඔබගේ වාසනා ගුණ මහිමය. එවැනි මාධ්‍යවේදීන් හරියට ඉන්නවා. ඔබ රූපවාහිනියේ දකිනවා නම් මට දැන් අපි හිතමුකෝ කවුද බලන්නේ සිරස ලක්ෂපති බලනවා සර්. right මේක මෙහෙවන්නේ මාමිත්‍ර චන්දන සූර්ය බණ්ඩාර. ඔහුගේ උප්පත්තියෙම තියෙනවා මේ ඉදිරිපත් කිරීමේ ගුණය. ඊට අමතරව ඔහුගේ දැන් පළපුරුද්ද ඇසුරෙන් ඔහු ප්‍රසිද්ධ ජනප්‍රිය සංනිවේදකයෙක් හැටියට පත් වෙලා තියෙනවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ. දැන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කරන සංනිවේදනය තමයි අපි මේ ජන සංනිවේදනය කියලා හඳුනාගන්නේ. ජනමාධ්‍ය කියලා කියන්නේ විශේෂයෙන්ම හොඳට අහගන්න මම වෙලාව නිසා මේ වැඩි විස්තර කරන්න යන්නේ මේ ලේසි කරුණු. ජනමාධ්‍ය කියලා කියන්නේ පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ ඕන්නම් ඔබට දාගන්න වැරද්දක් නැහැ. ඔයගලගේ අතේ තියෙන මොබයිල් ස්මාර්ට්ෆෝන් එක හරහා සිදුවෙන විද්‍යුත් සංනිවේදනය, ජංගම දුරකථන අන්තර්ජාලය හා බැඳි සංනිවේදනය. එතකොට මම නැවත කියනවා ජනමාධ්‍ය anu පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඇසුරෙන් කරන ප්‍රධාන මෙවලම් මාධ්‍ය ටික කියලා ගන්න පුළුවන් ජනමාධ්‍ය. right? තව කීපයක් තියෙනවා. මේක වෙන විදිහකට ජනමාධ්‍ය අපි බෙදනවා. පල්ලෙහා ඇති මෙන්න මෙතන ජනමාධ්‍ය බෙදනවා අපි එකක් මුද්‍රිත මාධ්‍ය අනිත් එක විද්‍යුත් මාධ්‍ය. විද්‍යුත් මාධ්‍ය කියන්නේ ඔය විදුලියෙන් ක්‍රියාත්මක වෙන ඒවා. ඒතර උදාහරණ රූපවාහිනිය, ගුවන් විදුලිය ඕනනම් මෙතෙන් අන්තර්ජාලයක් දාගන්න පුළුවන්. අන්න මේ පැත්ත ගත්තොත් මුද්‍රිත මාධ්‍ය කියලා කියන්නේ පුවත්පත්, සංගරා, පොත්. හරි? මේවා මේ සියල්ලගේම එක ලක්ෂණයක් තියෙනවා මොකද්ද? මේ සියල්ලම අතිවිශාල කණ්ඩායමකට එකවර මුදා හරින තොරතුරු ක්‍රියාදාමයක් දකින්න පුළුවන්. රූපවාහිනියේ ප්‍රවෘත්ති කියනකොට මුළු ලංකාවෙම ඉන්න කෝටි 2ේම මිනිස්සු මේක අහනවා වෙන්නත් පුළුවන්, අහන්නේ නැති වෙන්නත් පුළුවන්. right? ගුවන් විදුලියෙන් ගීතයක් ප්‍රචාරය වෙනකොට, ගුවන් විදුලියෙන් ප්‍රවෘත්ති අහන කියනකොට, ගුවන් විදුලි නාට්‍යයක් විකාශනය වෙනකොට ඒක මේ අපේ රටේ මිනිස්සුත් අහන්න පුළුවන්, ලෝකේ ඉන්න මිනිස්සුත් අහන්න පුළුවන්, එහෙම නැත්නම් නොසාම ඉන්නත් පුළුවන්. හැබැයි ඒකේ ප්‍රවෘත්ති තියෙන වෙලාවට ප්‍රවෘත්තිම විකාශනයක් වෙනවා ටිකක් පිළිවෙලකට. ඒකට අපි කියනවා විධිමත් ආකාරයකට ජනමාධ්‍ය හැසිරෙනවා කියලා. බලන්න ඊට පස්සේ මේ පැත්තේ පුවත්පතත් ඒ වගේම තමයි. පුවත්පතේ කරුණු මුළු ලංකාවටම ලංකාදීප පුවත්පත මුළු ලංකාවටම එකම තොරතුරු මුදා හරිනවා. දැන් අන්තර්පුද්ගල සංනිවේදනයේදී ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් මට දැන් මගේ යාළුවා අපි හිතමු සුනිල් කියලා කෙනෙක් හම්බ වුණා පාරේ. සුනිල් මාත් එක්ක දෙයක් කතා කරා. සුනිල් හොඳ උපාධූපකාරයා. සුනිල් මාත් එක්ක සංනිවේදනයේ යෙදුණා. මම එයාට යන්නම් කියලා ඒක අහගෙන ඉඳලා මම යන්නම් කියලා එයාගෙන් සමුගත්තා. ඊට පස්සේ සුනිල්ට හම්බ වෙනවා තව කෙනෙක් පියල් කියලා. එයාට මට කිව්ව කරුණ වෙනස් විදිහකට කියන්න පුළුවන්. එයා අන්න අන්තර්පුද්ගල සංනිවේදනයේ තියෙන ලක්ෂණ. එයා සුනිල් උපාධූපකාරයෙක් නම් එයා පියල්ට මේක කියන්නේ වෙන විදිහකට මට කිව්ව විදිහට නෙමෙයි. හැබැයි ජනමාධ්‍යදී එහෙම නෙමෙයි. එකම දේ සියලුම දෙනාට හරි පුවත්පතේ තියෙන එකම ප්‍රවෘත්තිය සමාන විදිහට බෙදා හරිනවා.
රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය සමාන විදිහට හැමෝටම බෙදා හරිනවා. දැන් පැහැදිලි. ඒ අනුව මේ ජන සංනිවේදනයේහි තියෙන ලක්ෂණ අපි තේරුම් ගමු. මෙන්න මෙතන අසීමිත නොදන්නා පිරිසකට ග්‍රාහක පිරිසකට මේක සිද්ධ කරනවා. අසීමිත නොදන්නා. සොනාලි මොකක්ද ඒකේ තේරුම? අසීමිත නොදන්නා පිරිස. ඔයාට එන අදහස මොකක්ද? ඒ කියන්නේ පුද්ගලයන් ඉන්න අයව දන්නේ නැහැ ග්‍රාහක පිරිස. ඔව්. ඒකට සීමිතයි. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ කියන එක. අන්න right. ඒ කියන්නේ විශාල හරියට හරි. ලක්ෂපති වැඩසටහන බලන්නේ 10 දෙනෙක්ද 50 දෙනෙක්ද එක්කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. අපි සීමිත සංඛ්‍යාවක් දන්නේ නැහැ. ඒ වගේම තමයි බලන්නේ වැඩිහිටියෝද, පුංචි දරුවෝද, කාන්තාවන්ද, මේ පුරුෂ පක්ෂයේද, දුප්පත් අයද, බොහෝසත් අයද, දැනුමෙන් උගත් අයද, නුගත් අයද, කතෝලික අයද, බෞද්ධ අයද, මේ කිසි දෙයක් අපි ඒගොල්ලෝ ගැන දන්නේ නැහැ. අපි පොදුවේ මේගොල්ලන්ට සංදේශය මුදා හරිනවා. ඒගොල්ලෝ ගැන ග්‍රාහක පිරිස ගැන දන්නේ නැහැ. හැබැයි සමූහ සංනිවේදනයේදී ගුරුවරයා දන්නවා මෙතන ඉන්නේ කතෝලික ළමයි, මෙතන ඉන්නේ මුස්ලිම් ළමයි, අර ඊට එහා පැත්තෙන් ඉන්නේ බෞද්ධ ළමයි, එයා ටිකක් දුප්පත්, එයාගේ තාත්තා සමහර නැති වෙලා, එක්කෝ එයාගේ අම්මා රට ඉන්නේ කියලා හොඳට විස්තර දන්නවා. දන්නා ගුරුවරයා හොඳට දන්නවා. හැබැයි මේ ජන සංනිවේදකයා ඒ කිසිත් දන්නේ නැහැ. තමන්ගේ සංදේශය ගැන කොහෙත්ම දන්නේ නැහැ. මෙයා UNPද, මෙයා JVPද, මෙයා ශ්‍රී ලංකාද, මෙයා සබරගමුවේ වාසය කරන කෙනෙක්ද, බස්නාහිර වාසය කරන කෙනෙක්ද, මෙයා මේ වයඹ වාසය කරන කෙනෙක්ද, මොනවද දන්නේ නැහැ. එයා මුහුදු කරේද වාසය කරන්නේ, මෙයාගේ වෘත්තිය මාළු රස්සාවද, මෙයාගේ වෘත්තිය වෛද්‍ය රස්සාවද, මෙයා ශිෂ්‍යෙක්ද, මේවා කිසිත් දන්නේ නැතුව සමාන විදිහට අර නොදන්නා පිරිසට ආමන්ත්‍රණය කිරීම දක්ෂයෙක් වෙනවා ජන සංනිවේදකයා. right? ඒ සඳහා ඔහු සුවිශේෂී වෘත්තීය පුහුණුවක් ලබනවා. right? තව කරුණක් කියනවා. ඒ වගේම සිය දැනුම සංනිවේදකයා සිය දැනුම ක්ෂේත්‍රයේ නිතරම පුරුල් කරගන්නවා. right? අද සිදුවෙන්නේ මොකද්ද? ඒ වටා තියෙන ඉතිහාසය කුමක්ද? ඒ වටා තිබුණු සම්බන්ධ වෙලා ඉන්න අය කවුද? ඇයි ඒක එහෙම වෙන්න හේතුව? මේවා මනවින් හදාරනවා. මනවින් ගවේෂණය කරනවා. මනවින් මේවා නිරීක්ෂණය කරනවා. හැබැයි ඔබ අන්තර්පුද්ගල සංනිවේදනයේ යෙදෙනකොට ඔබ එක්ක කතා කරන කෙනා ගෝල්පේස් ගාලු මෝදර අරගලය හටගත්තේ ඇයි? කවුද ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ? කොයි දේශපාලන පක්ෂයේද? කොයි වයස් කණ්ඩායමද කියලා එයා හරියට දන්නේ. එයාට හිතෙන දේවල් තමයි ඔබත් එක්ක කතා කරන්නේ. ඒ අන්තර්පුද්ගල සංනිවේදනයේදී. හැබැයි ජන සංනිවේදනයෙන් ඔබ තොරතුරු ගන්නකොට ඒ සංනිවේදකයා ඉතා පැහැදිලිව කියනවා වැඩිපුර ඉන්නේ මෙතන තරුණ පිරිස, වැඩිපුර ඉන්නේ මෙතන රැකියාව විරහිත පිරිස, වැඩිපුර ඉන්නේ රජයට විරුද්ධ පිරිස කියලා එයා කෝට් කරලා හරියට අන්ඩර්ලයින් කරලා හරියට හඳුනාගෙන Tamanට ඉදිරිපත් කරනවා. ඒක වැරදි නෑ. වැරදුනොත් ජනමාධ්‍ය කියලා කියන්නේ ජන සංනිවේදනය කියලා කියන්නේ නීති පද්ධතියකින් ආවරණය වෙලා තියෙන අය. ඒ අනුව ජන සංනිවේදකයාට නීති මගින් ආචාර ධර්ම මගින් දඬුවම් කරන්න පුළුවන්. මේ தත්ත්වය සමූහ සංනිවේදනයේදී ගුරුවරයාටත් යම් තරමකට තියෙනවා. ගුරුවරයා හැසිරිය යුතු ආකාරයක් තියෙන ආචාර ධර්ම සිසුන් ඉදිරියේ. සිසුන් එක්ක කුණුහරුප කියන්න බෑ. සිසුන්ට ගහන්න බෑ. අන්න ඔහුගේ ආචාර ධර්ම පද්ධතිය. හැබැයි අන්තර්පුද්ගල සංනිවේදනයේදී එහෙම නැහැ. right? ඔබ එක්ක කතා කරන කෙනාට ඕන එකක් ඔබට කියන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. ඔබට අපහාස කරන්න පුළුවන්. හැබැයි සමූහ හෝ මහජන සංනිවේදනයේදී බෑ. ජන සංනිවේදනයේදී ඔබට අපහාස කරන්න බෑ. ඔවුන් ආචාර ධර්ම පද්ධතියකට බැඳිලා ඉන්නවා. මට කියන්න බලන්න අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේදී ආචාර ධර්ම ගැන නිකෂලා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය නිකෂලා ඉන්නවද?
විනාශ. ඔව්. අන්තර්වර්තී පුද්ගල sannivedana කියන්නේ මොකද්ද නේ කෙසලා? තමා තුළම සිදුවන සංනිවේදනය. ඔව්. ඔව්. ඒකට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න පුළුවන්ද? නැහැ. Tamanට ඕන දෙයක් Tamanට කතා කරගන්න පුළුවන්. නේද? ඔව්. හැබැයි ඔව්. අපි සැලකිලිමත් වෙනවා. අපේ සංස්කෘතියට අනුව ආගම දහමට අනුව අපේ වයස් කණ්ඩායමට අනුව අපට ඕන දේවල් විතරක් අපට කතා කරගන්න. අපට හැඟීම් තියෙන්න පුළුවන්. හැබැයි අපි තරුණ අවදී කියලා හැඟීම් වලට වහල් වුණොත් අපි විනාශ වෙනවා. මම කිව්වා අන්තර්වර්තී පුද්ගල sannivedanaයේදී තමා ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නත් පුළුවන්. තමා මේ නරක මිනිසෙක් වෙන්නත් පුළුවන් කියලා. ඒ අනුව එතනදී ආචාර ධර්ම පද්ධතිය තමන්ව දියුණු හොන දියුණු තත්ත්වයට පත් කරනවා. මම කතා කරමින් හිටියේ මේ ජන sannivedakayaගේ වැඳිලා තියෙන ආචාර ධර්ම. ඔබ දැකලා ඇති ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරා ජනමාධ්‍ය නීති රීති වලට පටහැනිව කටයුතු කළා කියලා අධිකරණයේ නඩු පවරන්න පුළුවන්. ඒ අනුව අපේ පස්වෙනි sannivedana වර්ගීකරණය හෙවත් ජන sannivedana කියන්නේ මම ඔන්න ලක්ෂණ කියනවා වෘත්තීයමය sannivedakීන් කටයුතු කරන sannivedana වර්ගීකරණයකි. හරි මේවා තියෙන සරහනේ මම වෙන විදිහකට මේ කියන්නේ. වෘත්තීයම sannivedakයන් දැකගත හැකි වීම. තව කරුණු. ඔවුන් නිරතුරුවම සිය දැනුම ක්ෂේත්‍රය ගැන සැලකිලිමත් වීම. right? තව එකක්. අසීමිත නොදන්නා පිරිසක් ග්‍රාහක පිරිස ලෙසට පැවතීම. ඔන්න ජන sannivedanaයේ ලක්ෂණ. right? එතකොට ඒ අනුව මේකත් මම කිව්වා ජන sannivedanaයේදී මෙන්න මෙතනද බලන්න. ඒ අනුව කවුද සඳලි තේරෙනවද? ඔව් සර්. ඒ අනුව අතිවිශාල ග්‍රාහක පිරිසකගෙන් සහ ඔවුන්ගේ සමාජ දැනුම දේශපාලන සංස්කෘතික තත්ත්වයන් මත ඒ කිව්වේ තනි වචනයක් ගත්තොත් ඔවුන්ගේ විවිධත්වය මත හරි සහ ඔවුන්ගේ රුචිකත්වය මත හරි මෙතන තියෙන රුචිකත්වය මත විවිධ අංග මේ මාධ්‍යවල දකින්න පුළුවන්. හරි ලිපි දකින්න පුළුවන් පත්තරවල. තීරු ලිපි කියලා කියන්නේ මම තීරු ලිපි කියන්නේ නිකන් පත්තරයක් සමහරට ඔයගොල්ලෝ නම් දිනපතා පත්‍ර කියවන්නේ නැතුව ඇති මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ওই වයසේ කට්ටිය. හරි ලොකු පත්තරයක් ගත්තට පස්සේ ඉරිදා වගේ පත්තරයක් ගත්තට පස්සේ පොඩි තීරුවකට ලිපියක් ලියලා තියෙනවා. ඒක තමයි තීරු ලිපිය කියලා කියන්නේ. ඒකේ කතා කරන්නේ ඒ ලේඛකයා සිද්ගත් කරුණක් සමහරට කාලීන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපහාසාත්මක දෙයක් වෙන්න පුළුවන්. එතන ප්‍රවෘත්තියක් නෙමෙයි තියෙන්නේ, පුවතක් නෙමෙයි තියෙන්නේ, සිද්ධියක් ගැන කියලා නෙමෙයි තියෙන්නේ. සිද්ධියකට එක්ක ඒකේ සිද්ධියේ වැරද්ද ලියලා, එක්ක හරිය ලියලා, එක්ක ප්‍රශංසා කරලා සිද්ධිය, එක්ක සිද්ධියට අපහාස කරලා, එක්ක සමාජයට බැනලා ඒ සිද්ධිය කරපු අයට අන්න එහෙම. හරි තීරුලිය අපි 7 වෙනි පාඩමේ යන්තම් කතා කරනවා. ඒ වගේ විවිධ පුවත්පත්වල දකින්න පුළුවන් ඒවා මොනවද මට කියන්න බලන්න සඳලි. ලිපි දකින්න. තව මොනවද දකින්නේ? විවිධ නිර්මාණ කවි දකින්න නේ නිකන්දස් වෙන නෑ තව මොනවද පුළුවන් ලිපි දකින්නවා නිර්මාණ ගැන මොකද්ද තත්ත්ව සිදුවීම් ගැන ප්‍රවෘත්ති ඇත්ත සිදුවීම් ප්‍රවෘත්ති දකින්නවා හොඳයි තව එකක් ධර්ම උපදේශ බණ දහම් කරුණු රයිට් හොඳයි තව එකක් ඔය ඔක්කොම ලිපි වර්ග කියන්නේ තව ලිපි වලට වෙනස් වෙච්ච ඒවා දකින්නවා මොනවද කාටුන්ස් බොහොම හොඳයි කාටුන්ස් තව එකක් ඒ වගේම පත්තරයක දකින්නෝ
ප්‍රහේලිකා බොහොම හොඳයි. මම කවදාවත් ඕක ළමින්ට කියලා නැහැ. බොහොම හොඳයි. ප්‍රහේලිකා දකිනවා අපි. තව එකක්. ප්‍රධාන පිටුවේ දකිනවා අපි මොනවද? ප්‍රධාන පිටුවේ ඉතුරු පිටුවලක් තියෙනවා. ප්‍රධාන පිටුවේ ඡායාරූප. විශේෂ අර සිදුවීම් ආ? විශේෂ විශේෂ ප්‍රවෘත්තිය විශේෂ headline හෙඩ්ලයින්ස් දකිනවා. ශීර්ෂ පාඨ කියලා කියනවා අපි. හොඳයි. ශීර්ෂ කියන්නේ හෙඩ්ලයින්ස්. ශීර්ෂ පාඨ. තව ඡායාරූප දකිනවා. තව ආයි දකින්න. විශේෂ සිදුවීම් වල රතු පාටින් එහෙම රයිට්. විවිධ වර්ණ ගැන්වෙච්ච අවධානය යොමු කළ යුතුය. තව ඡායාරූප මට ඡායාරූප කියා ගන්න ඕනේ. චිත්‍ර කතා දකිනවා ඔබ. කෙටි කතා දකිනවා. වෙළඳ දැන්වීම් දකිනවා. මෙන්න පත්තරයක තියෙනවා. ලිපි, වෙළඳ දැන්වීම්, ඡායාරූප, කාටූන්ස්, හරි. එතකොට තව කිව්වා ප්‍රහේලිකා. මෙන්න මේ වගේ දේවල් අර මිනිස්සුන්ගේ රුචිකත්වයේ මත අර පුවත්පත තුල ගැඹිලා තියෙනවා. හරි. එතකොට මේ ප්‍රහේලිකා නිර්මාණය කරන්න අර ප්‍රවෘත්ති ලිපි හදන්න එහෙම නැත්නම් නවකතා කෙටි කතා ලියන්න ඒකට මාධ්‍යවේදීන් විශේෂ මාධ්‍යවේදීන් මේ පුවත්පත තුල වැඩ කරනවා අපට දකින්න පුළුවන්. වෘත්තීයමය මාධ්‍යවේදීන් කියලා අපි ගන්නවා. වෘත්තීයමය සංනිවේදකී මේ විදිහට අපි හඳුනා ගන්නවා පුවත්පත තුල. ඊට පස්සේ තව පුවත්පත්වල තියෙනවා සාකච්ඡා, සංවාද, මතවාද ආදී සැකසුණු ලිපි වර්ගයක් තියෙනවා. හරි? මේ වගේ මිනිස්සුන්ට දැන් පුළුවන් පත්තරයක් ගත්තට පස්සේ අර නොදන්නා සීමිත පිරිසට පුළුවන් දැන් මම කැමති පත්තරේ ප්‍රවෘත්ති කියවන්න නම් මම ඒ ලිපි ටික විතරයි කියවන්නේ. මට අවශ්‍ය දැන්වීම් ටික බලන්න නම් දැන්වීම් ටික විතරයි බලන්න. මංගල යෝජනා තියෙනවා, ඔය වාහන විකුණන දැන්වීම් තියෙනවා. ඒ ටිකට තමයි මම පත්තරේ ගන්න. තව කෙනෙකුට පුළුවන් ඔය දේශපාලන ලිපි කියවන්න. මෙන්න මේ වගේ මේ පුවත්පත කියන මෙවල අර ඔවුන්ගේ රුචිකත්වයේ මත රුචිකත්වයට සරිලන පරිදි විවිධ අංග තමයි ওই නිර්මාණය වෙච්ච බව අපි කතා කරේ. right. සොනාලි රූපවාහිනිය තුල ඔබ දකින වැඩසටහන් වර්ග අර පුවත්පත තුල අපි ලිපි වර්ග කරා දකින දේවල් වර්ග කරා. ඒ වගේ රූපවාහිනිය තුල ඔබ දකින දේවල් වර්ග කරන්න බලන්න. සොනාලි වෙළඳ දැන් right. වෙළඳ දැන්වීම. ටෙලි නාට්‍ය හොඳයි. චිත්‍රපටි හොඳයි. ඊට පස්සේ වෙන විනෝදාත්මක වැඩසටහන් විනෝදාත්මක වැඩසටහන් අර සිරස ලක්ෂපති වගේ ඔව් ඒවා ප්‍රශ්නාත්මක වැඩසටහන් එහෙම නැත්නම් අධ්‍යාපනික වැඩසටහන් කියලා ගන්නත් පුළුවන්. right. හොඳයි. ඒ වගේ දේවල් අපි රූපවාහිනී මාධ්‍ය තුල අපි දකිනවා. අර ඒක නිසා අපි දැන් ප්‍රශ්න විචාරාත්මක දේවල් කැමති නම් අපි ඔන්න අනිවාර්යයෙන්ම ලක්ෂපති වලට බලනවා. හැබැයි ටෙලිනාට්‍ය බලන්නේ. ටෙලිනාට්‍ය බලන්න කැමති අය ටෙලිනාට්‍ය බලනවා, අරක බලන්නේ නැහැ. ඔය දෙකම බලන්න කැමති නැති අය ප්‍රවෘත්ති අහන්න කැමති නම් මේ දවස්වල සිදුවන දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන දේවල් අහන්න ආසන ප්‍රවෘත්ති අනිවාර්යයෙන්ම කොහේ හරි ඉඳලා ඇවිල්ලා අහනවා. නනා ඉඳලා හරි ඇවිල්ලා ඔළුව පිහුවේ අහනවා. ඔන්න රූපවාහිනී අපි ඒ වගේ විවිධ රුචිකත්වයන් මත මේ ජනසන්නිවේදන මෙවලම් සාදලා තියෙනවා. මට නිකසලා කියන්න ගුවන් විදුලියේ මේ වගේ වර්ගීකරණයක් කරන්න බලන්න. දැන් සඳලි කරා පුවත්පත වර්ගීකරණය කළා. මේ ඒකේ සංදේශ වර්ගීකරණය කළා. සොනාලි රූපවාහිනියේ වැඩසටහන් වර්ගීකරණය කළා. නිකසලා මට ගුවන් විදුලියේ වැඩසටහන් වර්ග කරන්න. විනෝදාත්මක වැඩසටහන් එතකොට ප්‍රවෘත්ති right හොඳයි. ආගමික වැඩසටහන් හොඳයි 3යි. සාකච්ඡා 4යි. වෙළඳ දැන්වීම එතකොට මේ ඔව් අධ්‍යාපනික වැඩසටහන් ඔව් right හොඳයි.
එහෙමනම් දැන් තුන් දෙනාම හොඳට උත්තර දුන්නා. එතකොට මෙන්න ජන sannivedanයේ තියෙන ඒ ලක්ෂණ. දැන් මට මේක කියවන්න බලන්න සඳලි මේ ඡේදය මගේ දැන් කට රිදෙනවනේ. සඳලි මේ ඡේදය කියන්නේ ජන සංනිවේදන ශේෂ්ත්‍රය විශාල මානව සම්පතක් සහිතව ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි ශේෂ්ත්‍රයකි. උදාහරණයක් ලෙස අප අතට පත්වන පුවත්පත සංදේශය නිර්මාණය කරන්නාගේ ස්වාධීන ක්‍රියාවලියක් නොවේ. මාධ්‍යවේදියා සිය ලේඛනය සැකසූ විට සංස්කරණය, පිටු සැකසීම, සෝදුපත් කියවීම, මුද්‍රණය, බෙදා හැරීම, අලෙවිකරණය ආදී ක්‍රියාවලි රැසක් සිදු වූ පසු සංදේශය ග්‍රාහකයා අතට පත්වේ. ඒ අනුව ජන සංනිවේදනය යනු ක්‍රියාවලින් රැසකගෙන් සමන්විත සිද්ධියකි. රයිට් හොඳයි. ඒ කියන්නේ එතකොට ජන සංනිවේදනය කියන්නේ ක්‍රියාවලින් රැසක. උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලෝ ඉඳගෙන හොඳට ටෙලි නාට්‍යයක් බැලුවට මේක ක්‍රියාවලින් රාශියක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා මේ ටෙලි නාට්‍ය රඟ දක්වන තැන ලොකේෂන් එක පිහිටියම ගිහිල්ලා ඉස්සලා හොයන්න ඕන. ඔවුන්ට තේමාවට සරලන පරිසරයක් එතන නිර්මාණය කරන්න ඕන. කලා අධ්‍යක්ෂණය කියලා කියනවා. ඊට පස්සේ නළු නිළියෝ ඒකට සකස් කරගෙන ඔවුන් රඟපාන්න ඉස්සරලා මේකප් වේශ නිරූපණය කරන්න ඕන. දෙබස් ලියන කෙනා දෙබස් ලියන්න ඕන. ඊට පස්සේ මේවා පටිගත කරනකොට කැමරා ශිල්පීන් ඒවා කැමරාගත කරන්න ඕන. ඊට පස්සේ අන්තිමට මේවා සංස්කරණය කරන්න ඕන. ඊට පස්සේ ඒවා ඔයගලන්ට මේ ගෙදරට එනකන් විකාශනය කරන්න ඕන. ඒකත් නිකම් බෑ. ඒකත් කොළඹින් පිදුරුතලාගලට ඒ තරංගය යවලා පිදුරුතලාගල තියෙන ටවර් එකකින් තමයි ඔයගලන්ගේ නිවෙස් වලට ඒ තරංගය එන්නේ. ඒ අනුව පිදුරුතලාගලත් ඉන්නවා විද්‍යුත් කාර්මික ශිල්පීන් මහතුන් මේවාට සහාය දෙන්න මේ හැම විකාශනයක්ම එහෙම. පුවත්පතත් ඒ වගේ තමයි. නිකන් අපි මිලදී ගත්තට පත්තරයක් කඩේකින් මේක අද පත්තරේ ගන්න අපි නම් සල්ලි දීලා ගන්නවා. නමුත් ඒක දවස් 2ක 3ක වැඩක්. මාධ්‍යවේදියා ගිහිල්ලා ප්‍රවෘත්ති හොයන්න ඕන, එයා ඒවා ලියන්න ඕන, ඊට පස්සේ අකුරු අමුණන්න ඕන, ටයිප් සෙටින් කරන්න ඕන තව කට්ටියක්. ඊට පස්සේ ඒවා එඩිට් කරන්න, සංස්කරණය කරන්න ඕන තව කට්ටියක්. ඒවා කතෘගෙන් අනුමැතිය ගන්න ඕන ඊට පස්සේ ඒවා මුද්‍රණයට යවන්න ඕන. ඒවා ඊට පස්සේ මුද්‍රණය වුණාට පස්සේ ඒවා මිටි බැදලා බෙදා හරින්න ඕන. ඒක කඩවලට දාන්න ඕන. ඊට පස්සේ කඩවලින් තමයි ඔයගොල්ලෝ මුදල් දීලා පත්තරේ ගන්න. ඒ අනුව ඔබ අවසානයේ කරන මේ ඔබ දායක වන ජන සංනිවේදන ක්‍රියාවලින් රැසකක සමන්විත සිද්ධියක් බව තේරුම් ගන්න. ඒ අනුව හරි. හැබැයි මේ ගොඩාක් කට්ටිය පිරිස මේකට සම්බන්ධ වෙනවා. ගොඩාක් ක්‍රියාවලින් මේකට සම්බන්ධ වෙනවා. ඒ අනුව මේක මොකක් එක්කද සම්බන්ධ වෙලා තියෙන්නේ? කියවන්න බලන්න සොනාලි මේක. මෙන්න මෙතන ඉඳන් කියන්නේ. ජන සංනිවේදන ක්ෂේත්‍රය. ජන සංනිවේදන ඒක කීව නේද සර්? නෑ මේක කිව්වේ නෑ. ජන සංනිවේදන ශේෂ්ත්‍රය විශාල මානව සම්පතක් සහිතව ඒකනේ මේකනේ ඒකනේ මෙන්න මේක මම මේ හයිලයිට් කරලා තියෙන පේනවද? මීට අමතරව ඊළඟ මීට අමතරව ජන සංනිවේදන ක්‍රියාවලියේ සංකීර්ණ නෑනේ. මීට අමතරව ජන සංනිවේදන ශේෂ්ත්‍රය ව්‍යාපාරික ශේෂ්ත්‍රය හා බද්ධ වී ඇති ලාභය අරමුණු කරගත් සංනිවේදන ක්‍රියාවලියකි. මේ ලෙස ආයතනික ස්වරූපයක්ද ගන්නා ජන සංනිවේදන ක්‍රියාවලිය සාර්ථක වීමට නම් මනා කළමනාකාරීත්වයක්ද තිබිය යුතුය. ඒ අනුව විවිධ නිලතල හොබවන වාතාවරණයක්ද දැකිය හැක. අනෙකුත් සංනිවේදන වර්ගයන්ට වඩා పూర్ව සූදානම් සහිතව සැලසුම් සහගතව සිදු කරන සංනිවේදනයකි. දැන් මේ වගේ විශාල පිරිසක් සම්බන්ධ වෙන නිසා මේක දිනපතාමත් කරන නිසා අපි සාමාන්‍යයෙන් ජන සංනිවේදනයේට අපි නිකන් කතාබහේ කතාවක් තියෙනවා හරියට නිකන් යකාට කෑම කවනවා වගේ කියලා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන එක. යකාට කෑම කවනවා වගේ. මොකද හේතුව? අද ප්‍රවෘත්ති කිව්වට පස්සේ අපිට ආරයි ප්‍රවෘත්ති ඉවරයි කියලා අපිට නිදාගෙන ඉන්න බෑ. ඊටත් ප්‍රවෘත්ති සඳහා තොරතුරු හොයන්න ඕන. ඒ සඳහා වෙහෙසෙන්න ඕන. යකාට කෑම කැවුවත්
ඒ යකා අදත් කනවා. ආයේ කට අරගෙන ඉන්නවා. ආයේ ඌට දානවා. ඒත් මදි. ආයේ ඊළඟ දවසෙත් දානවා. මේ වගේ විවේකයක් නැති දීර්ඝ කාලීන වැඩක්. අන්න ඒක නිසා එහෙම දේවල් පවතින්නේ මෙතන ලාභයක් තියෙන්න ඕන. ඒ කට්ටිය රැඳෙන්නේ එතන ලාභයක් අරමුණු කරගෙන. ලාභයක් අරමුණු කරගන්න තැන එතන අපිට දකින්න වෙන්නේ ව්‍යාපාරික බවක්. ඒ කියන්නේ ජන sannivedana කියලා කියන්නේ හොඳට මුදල් උපයන ශේත් sannivedana වර්ගීකරණය. හරි? ඔය මාධ්‍යකරුවන් අපට ආදරේට නෙමෙයි ඔය ප්‍රවෘත්ති හොයාගෙන යන්නේ. අපට ආදරේට නෙමෙයි ඔය මේ ගාලු මෝදුර අරගලේ පෙන්වන්නේ දිනපතා. අපට ආදරේට නෙමෙයි ඔය කොවිඩ් ගැන තොරතුරු හොය යන්නේ. ආදරෙත් තියෙනවා. ඔවුන්ගේ වගකීමකුත් තියෙනවා. හරි? හැබැයි ඊට අමතරව ඒ තොරතුරු අහන්න අපි ආස බව දන්නේ. අන්න ඒ ආසාව ඔවුන් අපට විකුණනවා. ඒ කියන්නේ එක channel එකකට වැඩියෙන් විස්තර කිව්වොත් අපේ channel එක වැඩි පිරිසක් බලනවා. එහෙම බලපුවහම අපට වැඩියෙන් වෙළඳෙන්නින් හම්බ වෙනවා. ඒ කියන්නේ අපට වැඩියෙන් සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ ආයතනයට වැඩි ලාභයක් උපයන්න පුළුවන්. ඒක නිසා මේ ක්ෂේත්‍රයේ නියැලෙන අයට ජනමාධ්‍යවේදීන්ට අනිකුත් නිලතල හොබවන අයට හොඳ වැටුප් ලබා ගන්න පුළුවන්. ඔබටත් ඔබ දක්ෂ sannivedanaයෙක් නම් ඔබට හොඳ මුදලකට ඉලක්කම් 5ක 6ක හොඳ වෘත්තිමය වැටුපක් ගන්න පුළුවන් ලංකාවේ පවා. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕන. මොනවායටද දක්ෂ වෙන්න ඕන? දැනුම තියෙන්න ඕන, ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. අන්න අය ආකර්ෂණය කරන විදිහට ඔබගේ sannivedana කුසලතාවයන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලියන්නට, කියන්නට, රඟපාන්නට. දැන් ඔය ටෙලි නාට්‍යවල ඉන්න නළුනිලෝ විශාල මුදල් ගන්නවා දවසකට රුපියල් 10000 5000 මේ වගේ. ඒ වගේම තමයි ඒ ආයතනත් සෑහෙන්න මේ ජන sannivedana ක්ෂේත්‍ර වලින් මුදල් උපයනවා. ඔබ රූපවාහිනී දකින වෙළඳැන්වීමක කාලය තප්පර 30යි. වැඩිම කාලය තප්පර 30යි. නමුත් ඒ තප්පර 30ට වුන් අය කරනවා වෙළඳැන්වීමක් ප්‍රචාරය කරන්නට මේ වගේ වෙලාවක රාත්‍රී කාලේ නම් 1,50,000ක් විතර. හරි? ඒතර තප්පර 30කට 1,50,000 විනාඩියකට ලක්ෂ 3යි. රයිට්? ඒ වගේ විශාල ලාභයක් තියෙන එකක් තමයි මේ ජන sannivedana ක්ෂේත්‍රය. ඒ වගේම තමයි පත්තරත්. ඔය පත්තරවල අපි හිතමු ඔයගොල්ලෝ ලංකාදීප බලනවා නම් ලංකාදීපේ එනවා ඔබට සඳැල්ල කියලා පොඩි අතිරේකයක්. ඒ සඳැල්ල එක පිටුවක දැන්වීමක් දාගන්න ඇතුල් පිටුවක 1,50,000ක් වේදම් කරන්න ඕන. ඒතර ඒ 1,50,000 කියලා කියන්නේ මේ පත්තරේ සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ට ලාභයක් එනවා. මේ විදිහට ගත්තට පස්සේ ඔබ ඉගෙනගත්ත මේ පස්වෙනි sannivedana වර්ගීකරණය කියන්නේ විශේෂිත දැනුම ඇති හැකියාව ඇති sannivedakයින්ද නොදන්නා නොහඳුනන අසීමිත ග්‍රාහක ක්ෂේත්‍රයක්ද හොඳින් මුදල් උපයන ලාභය අරමුණුගත් ක්ෂේත්‍රයක් ලෙසද හරි විවිධ පුද්ගලයන් රාශියකකින් සමන්විත sannivedana කාර්යයක් ලෙසද හඳුනාගත හැකියි. ඒ වගේම තමයි ලාභය අරමුණු කරගත්ත හින්දා ව්‍යාපාරික ක්ෂේත්‍රයක් හා බද්ධ වෙච්ච හින්දා විවිධ පිරිස් මේකේ වැඩ කරන හින්දා මේකට කළමනාකරණ ව්‍යුහයක් තියෙනවා. මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. හරි නිලතල හොබවන වාතාවරණයක් දකින්න පුළුවන්. හරි කතරෝ ඉන්නෝ උපකතරෝ ඉන්නෝ එතකොට වෘත්තීය මේ මොකද්ද මේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඉන්නවා. ඡායාරූප වෘත්තීය මේ කතා ශිල්පීන් ඉන්නවා. වෙළඳ දැන්වීම් සපයන්න වෙනම ඉන්නවා. ලේඛකයන් වෙනම ඉන්නවා. මේ වගේ හරි විවිධ නිලතල ඉන්නවා. සංස්කරණය සඳහා ශිල්පීන් ඉන්නවා. විදාහරින් කටයුතු කරන මේ අංශයක් වෙනම තියෙනවා. මුද්‍රණ කටයුතු සඳහා වෙනම අංශයක් තියෙනවා. ඒ මම පුවත්පත ගැන කිව්වේ. ඒ වගේම තමයි රූපවාහිනිය ගැන. ටෙලි නාට්‍යයක් ගත්තොත් ඔයගොල්ලෝ දැකලාද ටෙලි නාට්‍ය අර ඉස්සරහන නම් වල. මේකේ ඉන්නවා
අධ්‍යක්ෂක ඉන්නවා, තිර රචකයා ඉන්නවා, කලා අධ්‍යක්ෂකවරයා ඉන්නවා, ආලෝකකරණ අධ්‍යක්ෂකවරයා ඉන්නවා, සංස්කාරකවරයා ඉන්නවා, නරු නිලියන් ඉන්නවා, කාර්මික ශිල්පීන් ඉන්නවා, සහාය දෙන්නන් ඉන්නවා, රියදුරු මහතුන් නිල වශයෙන් ඉන්නවා. මේ වගේ කණ්ඩායමක් කරන කණ්ඩායම් සාමූහික ක්‍රියාදාමයක් තමයි මේ රූපවාහිනී නාට්‍ය ඔබ නරඹන. එහෙම නැත්නම් ඒකම ගත්තොත් උදාහරණයක් හැටියට ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ සාමූහික ක්‍රියාකාරීත්වයක් අපට දකින්න පුළුවන්. ගැටලු තියනවද? නෑ සර්. right. සඳලි තේරුණාද? ඔව් සර්. කවුද නිකසලා? ඔව් සර්. මේවා ප්‍රශ්න වලට එනවා. දැන් මම කතා කරපු ඒවා කෙටි ප්‍රශ්න එහෙම තියෙනවා ඈ. මම ප්‍රශ්න කරනකොට කියන්නම්. right. ඊට පස්සේ මේ ටික කියව ගන්න ඕගොල්ලෝ. මේ ප්‍රතිපෝෂණය ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. ප්‍රතිපෝෂණය ෂණික ප්‍රතිපෝෂණ ලබා නොගනී. අපට රූපවාහිනී ප්‍රවෘත්ති කියනකොට අපිට එයාත් එක්ක කතා කරන්න බෑ සංනිවේදකයත් එක්ක. ෂණික නැහැ. හරි? ප්‍රතිපෝෂණය වඩාත්ම හොඳින්ම දැනෙන්නේ ඔබ ඉගෙන ගත්ත ඒවා මොන සංනිවේදන වර්ගීකරණයේද? මම උත්තර 3ක් 4ක් දෙන්නම්. අන්තර් පුද්ගල සංනිවේදනය, කණ්ඩායම් සංනිවේදනය, ජන සංනිවේදනය. මේකේ වඩාත්ම හොඳින් ප්‍රතිපෝෂණය ලැබෙන්නේ කොතනද? සඳලි කියන උත්තරේ සර් උත්තර කියන්න. පහත දැක්වෙන සංනිවේදන වර්ගීකරණයන් තුලින් ෂණික ප්‍රතිපෝෂණය ලබාගත හැකි හොඳම සංනිවේදන වර්ගීකරණය වන්නේ අන්තර් පුද්ගල සංනිවේදනය, කණ්ඩායම් සංනිවේදනය, ජන සංනිවේදනය. කණ්ඩායම් ආයෙසර try කරමු. ෂණික ප්‍රතිපෝෂණය ඒ ගමම්ම ඔබ ගුරුවරයෙක්ගෙන් එක සැරේටම ප්‍රශ්නයක් අහනවද? එහෙම නැත්නම් ඔබ යාළුවෙක් එක්ක කතා කරනකොට එක සැරේටම ප්‍රශ්නයක් අහනවද? කෝගෙන්ද ඉක්මන් වෙන්නේ? යාළුවගෙන් අහන්නද ගුරුවරයාගෙන් අහන්නද? යාළුවාගෙන්. එහෙමනම් ෂණික ප්‍රතිපෝෂණය ගුරුවරයාට වැඩිය යාළුවට අපි දක්වනවා. එහෙමනම් ෂණික ප්‍රතිපෝෂණය වඩාත්ම හොඳින් දැනෙන්නේ අන්තර් පුද්ගල. right. ඊළඟ ප්‍රශ්නය මගේ එම වර්ගීකරණයන් තුලින් ප්‍රතිපෝෂණය ප්‍රමාදව ලැබෙන්නේ කුමන සංනිවේදන වර්ගීකරණයේද? නිකසලා ජන සංනිවේදනය. ජන සංනිවේදනය. බොහොම හොඳයි. හරි. ජන සංනිවේදනය. හොඳයි. අන්න එහෙම තමයි උත්තර ප්‍රශ්න අහන්නේ. ඉතින් ඔතෙන්ට තව දෙකක් මම දානවා දැන් මේ ඔක්කොම ගණන නැති නිසා. right? හරි. මේ අනුව ජන සංනිවේදනයේට තියෙනවා මෙන්න මේ වගේ කීපයක්. අර පාරදී හම්බෙන එක්කෙනා කතා කරාට එයා කියන්නේ බොරුවක්ද? එයා කියන්නේ කායින් හරි අහපු එකක්ද? එයා හිතපු එකක්ද කියලා අපිට කියන්න පුළුවන්. උනාට සංනිවේදකයට එහෙම බෑ. කියන්නේ ඔහුට ආචාර ධර්ම තියෙනවා. ජනමාධ්‍ය ආචාර ධර්ම මේකෙදී අපිට සාකච්ඡා කරමු. එහෙම නැත්නම් මාධ්‍යවේදී ආචාර ධර්ම. එහෙම නැත්නම් වෘත්තීයමය ආචාර ධර්මත් කියලා කියනවා. හරි? අපි වැඩ කරන මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්ති වලින් අපි සුරක්ෂිත වෙනවා. ඒවා රකින්න ඕන. ජන සංනිවේදකයා. පුවත්පතක වැඩ කරන කලාවේදියා ඒ පුවත්පත් ආයතනයේ ප්‍රතිපත්ති වලට කරු කරන්න ඕන ඉස්සරලා. දැන් ඔයගොල්ලෝ උනත් ඔයගොල්ලෝ වැඩ කරන ආයතනයේ ප්‍රතිපත්ති වෙනම තියෙනවා. ඒවට සලකන්න ඕන. ඒ වගේ තමයි. ඊට පස්සේ සංස්කෘතික සාර ධර්ම. හරි. පත්තරයක වැඩ කරනවා කියලා පත්තරේ බොරු ලියන්න බෑ. කුණු හරප ලියන්න බෑ. හරි? මේක කවුද බලන්නේ කින්ද මන්ද මේ වෙන ජාතියට අපි සිංහලයි කියලා දෙමළ ජාතියට රිදෙන්න මුස්ලිම් ජාතියට රිදෙන්න ලිපි ලියන්න බෑ. මේවා සංස්කෘතික සාර ධර්ම. මෙන්න මේ වගේ වලට සංනිවේදකයන් නිතරම කොටු වෙලා ඉන්නටත් වැඩිය බැඳිලා ඉන්නවා මේවා සුරක්ෂිත කරගන්න. right? ඔන්න දැන් මම ටිකක් අමාරු එකක් කතා කරන්න යන්නේ හොඳට ඔලුවට ගන්න. එතකොට අර ගුරුවරයාටත් පොඩ්ඩක් ආචාර ධර්ම තියෙනවා. ජන සංනිවේදකයාට තියෙන ආචාර ධර්ම ගැන
මට දැන් මේ ජන sannivedanayේදී sannivedakaට තියෙන ආචාර ධර්ම සුණාලි කියන්න බලන්න හතර මොකක්ද කියලා. සොනාලි ඔව් සර්. ජන sannivedakaට තියෙන ආචාර ධර්ම වර්ග කරන්න නම් කරන්න. සටහන පේන්නේ නැද්ද? ජනමාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍යවේදී ආචාර ධර්ම, මාධ්‍ය ආයතන ප්‍රතිපත්ති, සංස්කෘතික සාර ධර්ම. right. සඳලි කියන්නේ මම මාධ්‍යවේදී ආචාර ධර්ම වලට තව වචනයක් කිව්වා මොකද්ද? නිකසලා මේ මම විස්තර කරනකොට කිව්වා ඒක. කෙල්ලෝ අහගෙන ඉඳලා නැහැ වගේ. වෘත්තීයමය ආචාර ධර්ම. right? මොකද්ද? සඳලි? වෘත්තීයමය රස්සාවක් කරනකොට ඒ රස්සාවට තියෙන ආචාර ධර්ම. විශේෂයෙන් ජනමාධ්‍යවේදියා අනිත් අයගේ තියෙන අනිත් අයට අපහාසයක් නොවන විදියට තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි අනිත් අයගේ හිත් රිදෙන්නේ නැති වෙන්න වාර්තාකරණයේ යෙදෙන්න ඕන. right? හොඳයි. දැන් ඔන්න දැන් ටිකක් අලුත් දෙයක් මම කියනවා. ඒ කියන්නේ මේ ජන sannivedakaya නිතරම කිසියම් රාමුවක් ඇතුලේ ඉන්නේ. right? කිසියම් එයාව පාලනය කරන දෙයක් තමයි මේ ආචාර ධර්ම කියලා කියන්නේ. right? එහෙම නැත්නම් එයා බැඳිලා ඉන්නවා කිසියම් දේවල් නොකරන්න. එයා හිතුව මතේ එයාට වැඩ කරන්න බෑ. right? අන්න ඒකට කියනවා අපි එයා නිතරම එයා ළඟ ඉන්නවා දොරටු පාලෙක්, security guard කෙනෙක් ඉන්නේ. දොරටු පාලයා. අර gate keeper කෙනෙක් ඉන්නේ. දොරටු පාල එයා දොරටු පාලෙක් ඉන්නෝ. ඒකට අපි මෙන්න මේ වචනේ කියනවා දොරටු පාල සංකල්පය. right? ජන sannivedanayේදී sannivedakayන් හැසිරෙන ආකාරය අපි විස්තර කරනකොට දොරටු පාල සංකල්පය කියලා සංකල්පයක් ඉගෙන ගන්නවා දැන්. දැන් ඒක අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒ දොරටු පාල සංකල්පය කියලා කියන්නේ දැන් මම අපි සැමෝම sannivedakaya හැටියට ඉන්නකොට මේ දොරටු පාලය ක්‍රියාත්මක වෙනවා අපි දන්නේම නැතුව. මේ security guard අපි දන්නේම නැතුව ක්‍රියාත්මක වෙනවා. දැන් මම උගන්වනකොටත් ඒ දොරටු පාලය ක්‍රියාත්මක වෙනවා. දැන් මම කියලා දෙන්නම්. ඕගොල්ලෝ මාත් එක්ක කතා කරනකොටත් ඒ දොරටු පාලය ක්‍රියාත්මක වෙනවා. හරි? අන්න ඒක තමයි අපි දැන් දොරටු පාලය කවුද කියලා මම තාම කිව්වේ නෑ. දොරටු පාල සංකල්පය කියලා කියන්නේ. ඒ සංකල්පය අපේ sannivedana ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ මේ ජන sannivedanaya කියන වර්ගයේ sannivedana වර්ගීකරණය විස්තර කරන්නට යනකොට. හරි? ඔන්න දැන් මම කියනවා මගේ දොරටු පාල සංකල්පය මොකක්ද කියලා. ඒ කියන්නේ මම ගුරුවරයෙක් හැටියට දරුවන්ට කිව යුතු දේවල් මොනවද කියලා මගේ දොරටු පාලයා මට නිතරම මේ කතා කරනකොට මතක් කරනවා. ඔය ළමින්ට ඔය කුණහරුප කියන්න එපා. ඔය ළමයි තව පොඩි ළමයි. ඔයගොල්ලෝ යුනිවර්සිටි ළමයි නෙමෙයි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වැඩිහිටියෝ නෙමෙයි. ඔය ළමයි තාම පාසල් සිසුන්. ඒක නිසා මගේ දොරටු පාලයා මට නිතරම කියලා දෙනවා. ඔයා කතා කරන්නේ ඔයාට ගැළපෙන දේවල් විතරයි. ඒකට අපි කියනවා එයා අපිව නියාමනය කරනවා.
නියාමනය කරනවා කියන්නේ පාලනය කරනවා. දොරටු පාලයක් කරන්නේ ඒකනේ. සිකියුරිටි ගාඩ් කරන්නේ ඒකනේ. පාලනය කිරීමනේ. හරි. සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නේ කොහෙද? කොහොමක් හරි ආයතනයක දොර ගාව. ඒකට ගැළපෙන අය විතරයි එයාගෙන් අහලා කොහෙටද යන්නේ මොකටද යන්නේ කියලා තමයි එයා ඇතුළට දාන්නේ. ඒ වගේ ඇතුළට යනකොට එයා චෙක් කරලා ඇතුළට ගන්නවා වගේ අපි sannivedakaye හැටියට මන් දන්නවා දැන් මෙතන ගෑන් ළමයි 4 දෙනෙක් 3 දෙනෙක් ඉන්නේ. ඒක නිසා මේ ළමයින්ට මං කිව යුතු දේවල් මොනවද? මෙතන කොල්ලෝ 4 දෙනෙක් කියනවා මං තව ටිකක් වෙනස් විදිහකට මේවා විස්තර කරනවා. හැබැයි මෙතන ගෑන් ළමයි ඉන්න හින්දා මගේ දොරටු පාලයා මට කියනවා ආහා මේ ළමින්ට ඕවා කියන්න බෑ. එයා අපිට පේන්නේ නැහැ මේ දොරටු පාලයා. අන්න ඒ අනුව මේ sannivedanaයේදී අපි හඳුනා ගන්නවා දොරටු පාල සංකල්පය කියලා සංකල්පයක්. ඒ අනුව sannivedakේ හැම වෙලාවෙම මේ දොරටු පාලයාට යටත් වෙලා තමයි තමන්ගේ sannivedanaya කරන්නේ. අපි දෙමව්පියෝ හැටියට දරුවන්ට කිව යුතු දේවල් මොනවද නොකිව යුතු දේවල් මොනවද කියලා අපිට තීරණය කරන්නේ අපි ඇතුලේ ඉන්න දොරටු පාලයා. ඒ වගේ ජන sannivedanaයේදී ජන sannivedakayaටත් සමාජයට කිව යුතු දේවල් මොනවද නොකිව යුතු දේවල් මොනවද කියලා එයාගේ දොරටු පාලයා තීරණය කරනවා. මම කියපු එක පැහැදිලිද අපැහැදිලිද තුන් දෙනාගේ ප්‍රතිපෝෂණය දැනගන්න කැමතියි. පැහැදිලි සර්. කෝ සඳලි තේරුණා සර්. නිකේෂලා පැහැදිලි සර්. මේ අනුව ජන sannivedakayaට දොරටු පාලයෝ මම මේ පත්තරේට ලියන එක ලියුවට පස්සේ ජන සමාජයේ තවත් කැළඹෙයි. අපි හිතමු දැන් කුරුණෑගල ප්‍රදේශයේ ඔන්න සිංහල මිනිස්සු නෑ දැන් මේ පහුගිය ගිය සතියේ මීගමුවේ සිංහල මුස්ලිම් ගැටුමක් ආරම්භ වෙන්න ගියා. හරි. ඒක මාධ්‍යවල දුන්නේ නෑ. රූපවාහිනියේ පෙන්වුවේ නෑ. උගව පස්සේ තමයි කිව්වේ. ඒ වෙලාවෙම කිව්වනම් මොකද වෙන්නේ? මීගමුවේ සිංහල මුස්ලිම් මේ ගෝලාහලය මුළු රටේම සිංහල මුස්ලිම් කෝලාහලයක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා අර දොරටු පාලයා ඒක මාධ්‍යවලට දෙන්න දුන්නේ නැහැ. පැහැදිලිද? ඔව් සර්. හරි. අන්න ඒ වගේ අපි අතර මේ sannivedakayinට විශේෂයෙන්ම ජන sannivedanaයේදී අපි මේ දොරටු පාල සංකල්පය කතා කරනවා. ඒක දැනට ඔහොම ඔළුවට දාගන්න. හරි? ඒ අනුව ඔබ යම් කෙනෙක් එක්ක කාර්යාලයේදී කතා කරනකොට ඔබගේ යාළුවෙක් කතා කරනකොටත් එහෙමයි. ඔබගේ දොරටු පාලය ක්‍රියාත්මක වෙනවා. මෙයාට මේ කරුණ කියලා මට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. අරයට නම් ඒක කියන්න පුළුවන්. මෙයාට කිව්වොත් මෙයාගේ හිත රිදෙයි. එක්කෝ යාගේ ආගමට නිග්‍රහයක් වෙයි කියලා මගේ දොරටු පාලය මට කියනවා. එක්කෝ යාගේ පවුල විවේචනය වෙයි කියලා මගේ දොරටු පාලය කියනවා. ඒ වගේ ඕගොල්ලෝ ඕන තරම් කරනවා මේ දොරටු පාල සංකල්පය ඕන තරම් ක්‍රියාත්මක කරනවා ඕගොල්ලෝ කතා කරනකොට. හරි? අන්න ඒක අපට හඳුනා දෙන්න පුළුවන් වෙන්නේ මේ ජන sannivedana වර්ගීකරණය විස්තර කරගෙන යනකොට. හරි? මේ විස්තරේ මම මෙහෙම කිව්වට සටහනේ දොරටු පාල සංකල්පය දාලා නැහැ. ඉස්සරහට පොඩ්ඩක් හම්බ වෙයි. හරි? දැනට ඕක ඔළුවට දාගෙන යන්න. ඊට පස්සේ මම යනවා ඊළඟ පීඩියට. දැන් මම කිව්වේ 7:00 දැන් 9 වෙනකම් පන්තියේ කියලා. දැන් 9ට විනාඩි 2යි තියෙන්නේ. මොකද දරුවෝ ටික කියන්නේ? තව පැය භාගයක් මට දෙනවද එපාද? ආ සර්. පැය භාගයක් ඉන්න පුළුවන් නම් මම මේක ඉවර කරන්නම්. පුළුවන් සර්. කවුද සඳලි? පුළුවන් සර්. සොනාලි? පුළුවන් සර්. අමාරුවෙන්ද ළමයි කෑ ගහනවද? හරි. කමක් නැද්ද? හරි. එහෙනම් ඔන්න මම යනවා ඉස්සරහට. ඊට පස්සේ මේ ජන sannivedana ක්‍රියාවලිය පිළිබඳව හරි මෙන්න මේ තුන් දෙනා මේ නම් තුන දෙසරයි තුන්සරයි කියනකොට මතකට රැඳෙයි.
එහෙම නැත්නම් නම් තුනකටත් කෙටි නමක් තියෙනවා. මේ රේ එල්ඩන් හයිබර්ට්, ඩොනල්ඩ් ආර් අන්ගුරේට්, තෝමස් W බෝන්. මේ තුන් දෙනාගේ නම් තුන ඉංග්‍රීසියෙන් ලිව්වට පස්සේ මෙන්න මේ අකුරු තුන ගන්නවා HUB. හයිබර්ට් කියන එකෙන් H එක ගන්නවා, අන්ගුරේට් කියන එකෙන් U එක ගන්නවා, බෝන් කියන එකෙන් B එක ගන්නවා. HUB කියලා අරන් අපි ඒක නම් කරනවා ආකෘතියක් කිරට හබ් ආකෘතිය කියලා එකක්. මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා හබ් ආකෘතිය කියලා අපිට ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒ ආකෘතිය මගින් කියන්නේ ජන සංනිවේදන මාධ්‍ය හැසිරෙන ආකාරය. right? එතකොට හබ් ආකෘතිය කියන එක ඉදිරිපත් කළේ කවුද? මේ තුන් දෙනා. ඒ හබ් කියන වචනය ඇවිල්ලා තියෙන්නේ ඉදිරිපත් කරපු තුන් දෙනාගේ නමේ මුල අකුරු තුනෙන්. ඒ තුන් දෙනා හබ් ආකෘතියෙන් ඉදිරිපත් කරන්නේ මොකද්ද? ජන සංනිවේදනය සිද්ධ වෙන හැටි. right? ආකෘතියක් කියන්නේ පොඩි මොඩල් එකක්. ආකෘතියක්. right? අපි නිවසක් හදන්න ඉස්සරලා අදිනවා ප්ලෑන් එකක්. ඒ නිවසේ ආකෘතියක්. ඔයගලන්ට පුංචි පන්තිවලදී ආහාර මාර්ගයේ රූප සටහනක් ඇඳලා පෙන්නනවා ටීචර්. ඒ ඇවිල්ලා ආහාර මාර්ගයේ ආකෘතියක්. ඔබේ හදවත ක්‍රියා කරන හැටි හදවතක් කපලා පෙන්නන්නේ නැහැ. ඇඳලා පෙන්නනවා. එහෙම නැත්නම් පුළුන් වලින් හදලා පෙන්නනවා. සේලයින් බට දාලා රුධිරය යනවා. ඔය මෙඩිකල් එක්සිබිෂන් වල එහෙම දැන් සඳලී එහෙම සමහර වෙලාවට රාගම වෛද්‍ය පීඨයේ තියෙන දැකලා ඇති එක්සිබිෂන් වලදී අපේ මේ ශාරීරියේ ආකෘති හදලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රෙද්දක් ගන්න කඩේට ගියාට පස්සේ එතනම අර ඉන්නේ මොඩල්ස් ප්ලාස්ටික් ඒ ඇවිල්ලා මනුෂ්‍ය සිරුරේ ආකෘතිය. ඒ වගේ මේ ජන සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ආකෘතිගත කරලා තියෙනවා. ඒ ආකෘතිය තමයි හබ් ආකෘතිය. පැහැදිලිද දරුවනේ? ඔව් සර් පැහැදිලි. උතන සර් ඔව් උතන වෙන්න ඕනේ. ආ එල් බර්න් ද එල් ඩන් ද වෙන්න ඕනේ සර්. අර ස්පෙලින්ස් වල ස්පෙලින් වල කො රේ ඩන් ද එල් බර්න් එල් ඩර්න් මෙතන එල් ඩර්න් කොහොමත් උන අද දැක්කේ මේක එල් ඩර්න් එල් බර්න් මලත් ඒක මතක නැහැ හරියට ඒක ගන්න එපා ඒ නම් තුනටත් වැඩිය මෙන්න මේ හබ් ආකෘතිය කියන කොළුවට දාගන්න රේ හයිබර්ට් කියලා දාගන්නකො දැන් වැරදි එක මටත් මතක නැහැ ඒක දැන් මාත් දැක්කෙත් දැන් එල් ඩර්න් වගේ කියලාත් මතකයි එල් ඩර්න් මම ඒක කියන්න ඊළඟ දවස් මටත් හරි මතකයි අනිත් ඒවා හරි නේද ඩොනල්ඩ් අන්ගුරේට් තෝමස් අනිත් ඒවා හරි මම මේක පොඩ්ඩක් කියන්නම් රයිට් හොඳයි යහ ප්‍රශ්නේ මම දැක්කෙත් නෑ ඒක දැන් දැක්කේ නේද මේ එල් බර්න් කියලා අපි හැබැයි කිව්වේ එල් බර්න් මේකේ තියෙන එල් ඩර්න් කියලා නේ රයිට් කවුද සොනාලි හරිද මේ ප්‍රශ්නේ මම කියන්න මතක් කරන්න ඊළඟ දවසේ එතකොට දැන් අපි මේ ළමයි ඉන්නවද ඔව් සර් right දැන් අපි බලමු මේ තුන් දෙනා කියපු මේ හබ් ආකෘතිය අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මේකෙන් කෙටි ප්‍රශ්නයක් මේ සැරේ විභාගෙදී අහලා තිබ්බා මෙන්න ආකෘතියක් තියෙනවා ජන සංනිවේදන ක්ෂේත්‍රය ක්‍රියා කරන ආකාරය ගැන right ඔයගලන්ගේ මේ ඊළඟ සටහනේ මේකේ තියෙන සියලු අංග ටික විස්තර කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ තුන් දෙනා මේ හබ් ආකෘතිය මගින් කියන්නේ ජන සංනිවේදනයේ ක්‍රියාත්මක වන ආකාරය. මේකේ වට තියෙනවා 1 2 3 පරතර තියෙනවා 1 2 3 4 5 6 7ක් තියෙනවා පරතර. හරි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට මැදට
මැදින් තමයි sannived මේ සංදේශය එළියට එළියට යන්නේ. ඒ යන්නේ කොහොමද? මෙන්න මේ දේවල් හරහා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඕක තමයි ආකෘතිය, වෙන මොකුත් නැහැ. මම දැන් ඒව විස්තර කරලා දෙන්න. හරි? ඊට අමතරව මේ මෙතන ඉන්න ජනමාධ්‍යවේදියා ඔහුගේ මනසේ නිර්මාණය වෙන කිසියම් තොරතුරක්, එහෙම නැත්නම් පණිවිඩයක්, එහෙම නැත්නම් එයා දැකපු සිද්ධියක් එයා කොහොමද පුවත්පතක් කරහා, එහෙම නැත්නම් රූපවාහිනිය හරහා, එහෙම නැත්නම් ගුවන් විදුලිය හරහා එයා කොහොමද ජන සමාජයට මේ එක අරන් යන්නේ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. හරි? ඒක මේ පුංචි කොටුවක මේ රූප සටහනකින් ආකෘතිගත කරලා තියෙනවා මේ අබ්බාකෘතිය මගින්. රයිට්? දැන් ඔන්න මම කියනවා ඒකේ විස්තර ටික. මෙතන ජනමාධ්‍යවේදියාගේ විසින් මේ කරන පළවෙනි ක්‍රියාවලිය තමයි ඔහුගේ සංදේශය කේත, මේ තියෙන වචනේ කේත වලට හරවනවා. හරි? ආකේතකරණය මතකයිනේ ඔයගොල්ලන්ට මූලිකාංගවල. මගේ මනසේ තියෙන දේවල් සංකේත බවට පත් කරනවා. එතකොට හිතන්න බලන්න, මෙහෙම මෙතන ඉන්නේ හොඳ ලේඛකයෙක් නම් ඔහුගේ මනසේ ඇඳිච්ච තොරතුර එයා ලිපියකින් එහෙම නැත්නම් අකුරු වලින් නිර්මාණය කරනවා. අකුරු කියන්නේ කේතය වෙලාවට. හරි? අපි කිව්වා පුවත්පතක ඡායාරූප ශිල්පිනෙක් ඉන්නවා කියලා. ඒතකොට ජනමාධ්‍යවේදියා ඡායාරූප ශිල්පියෙක් නම් ඔහුගේ තොරතුර ඡායාරූපය කියන එකෙන් නිර්මාණය කරනවා. ඒතකොට ඡායාරූපයේ කේත කියලා කියන්නේ ඡායාරූපයේ හැඩරුව, ඡායාරූපයේ වර්ණ, ඡායාරූපයේ දිගපළල, මේවා තමයි කේත ඡායාරූපය. හරි? මෙතන ඉන්නවා අපි හිතමු රංගන ශිල්පියෙක්. හරි? එයා ජනමාධ්‍යවේදියෙක් විදිහට ක්‍රියා කරනවා. රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් කරනකොට එතන රංගපාන රංගන ශිල්පියා ජනමාධ්‍යවේදියෙක් ඒ වෙලාවේ. ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් හැටියට ගන්න පුළුවන්, සංනිවේදකයෙක් හැටියට. නළුවා. ඔහුගේ තොරතුර කේත වලින් ඉදිරිපත් කරනවා මුල් වටේ. කේත කියලා කියන්නේ රංගපෑමේදී නම් ඔහුගේ ඉරියව්, ඔහුගේ හැඟීම්බර මුහුණේ ප්‍රකාශන, ඔහු ඇඳලා තියෙන ඇඳුම් පැළඳුම්, ඔහුගේ වේශ නිරූපණය, ඔහු භාවිතා කරන භාෂාවේ රිද්මය, මේවා තමයි ඔහුගේ කේත. පැහැදිලිද ළමයිනේ? ඔව්. සර්. right. දැන් අන්න පළවෙනි රවුම අපි විස්තර කරා. එතකොට මෙහෙම නිර්මාණය කරපු කේත දැන් ඊළඟට අපි දන්නේම නැතුව යන්නේ දොරටුපාලය. ඊළඟ රවුමේ ඉන්නේ දොරටුපාලය. අන්න අපි කොච්චර දක්ෂ නළුවෙක් වුණත්, කොච්චර හොඳ ලේඛකයෙක් වුණත් අපට ඕන දේ ලියන්න දෙන්නේ නැහැ. මේ දොරටුපාලය අපට කියනවා නෑ ඔයා පාවිච්චි කරලා තියෙන වචන ටිකක් බරපතල වැඩි. මේ පුවත්පත පුංචි ළමයිනුත් කියවනවා, වැඩිහිටියෝ විතරක් නෙමෙයි. ඒක නිසා මෙතන වැඩිහිටියන්ට පමණයි දේවලුත් ඔයා ලියලා තියෙන්නේ. ඒක අයින් කරන්න. අන්න දොරටුපාලයෝ ඒක කියනවා. අන්න ඒ දොරටුපාලකයෝ කියලා තියෙන්නේ මෙතන. ඒ දොරටුපාලකයෝ තමයි එයාගේ රටේ සංස්කෘතිය, එයාගේ වෘත්තීය ආචාර ධර්ම, එයාගේ ආයතනයේ ප්‍රතිපත්ති. එහෙම නැත්නම් එයාටම හිතෙනවා මේක ටිකක් නරක පැත්තට වැඩි මගේ ලිපිය. එහෙම නැත්නම් හිත රිදෙන ගතිය වැඩි මේ ලිපිය. අන්න එයාගේ දොරටුපාලකයෝ අතරිනුත් එයාගේ සංදේශය තවත් ලිහිල් වෙලා ඔන්න පිවිසෙනවා ඊළඟ රවුම ජනමාධ්‍ය කියන ක්ෂේත්‍රයට. එයාගේ එයාගේ මොනවද මම මේක ලොකු කරලා පෙන්නනවා. දැන් මාධ්‍යවේදියාගේ අදහස කීත බවට පත් වුණා.
ඊට පස්සේ දොරටු පාලකයින්ගෙන් අවසර අරන් ඒකිනුත් කපල කොටලා එළියට ගියන්නේ ජනමාධ්‍ය තුරට. මෙතන තියෙනවා ගුවන් විදුලිය, පුවත්පත, රූපවාහිනිය කියන මාධ්‍යවලට පිවිසුණා. අන්න ඔබට කිව්වා මම මේ මාධ්‍ය ආයතන ක්‍රියා කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, එහෙම නැත්නම් මනා කළමනාකාරීත්වයක්, පාලකයෝ ඉන්නවා, විවිධ නිලතල හොබවන අය ඉන්නවා. එතනත් ඉන්නවා එහෙම නැත්නම් වෙනත් විදිහකට දොරටු පාලයෝ ටිකක්. අන්න ඔවුන්ට අපි කියනවා නියාමකයෝ. අපිව පාලනය කරනවා. මෙතන ඉන්නවා මේ නියාමකයෝ හැටියට සමහර රජයේ ඉන්නවා. අපේ මහා සංස්කෘතිය තියෙනවා නියාමකයෝ. එතනත් අර දොරටු පාලකයෝ වගේම ටිකක් තවත් බාහිර දොරටු පාලකින්ට අපි කියනවා ටිකක් නීතිය හා බැඳිච්ච නියාමකයෝ කියලා. මේක සටහනේ ඉතා හොඳට විස්තර කරලා තියෙනවා. අන්න ඒගොල්ලන්ගිනුත් මේ ප්‍රවෘත්තිය රිංගල ගිහිල් යනවා, ඉස්සරහට යනවා. මේ ජනමාධ්‍යවල මේ ප්‍රවෘත්ති මහජනයා වෙතට ගමන් කරන හැටි තමයි මේ කියන්නේ. අන්න ඊට පස්සේ පෙරහණු කියලා જાතියක් තියෙනවා. ඒක තියෙන්නේ ග්‍රාහකයා අතේ. ග්‍රාහක ක්ෂේත්‍රයට එළියෙන් තියෙනවා. ග්‍රාහක ක්ෂේත්‍රය කියන්නේ පුවත්පත නම් කියවන පිරිස, රූපවාහිනිය නම් නරඹන පිරිස, ගුවන් විදුලිය නම් අසන පිරිස තමයි මේ ග්‍රාහක ක්ෂේත්‍රය. ඔවුන්ගේ පෙරහණු මොනවද? ඔවුන් බැඳිලා තියෙන එක්ක දේශපාලන මතවාද, ආගමික මතවාද, වෘත්තීයමය තත්ත්වයන්, ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන්, මෙන්න මේවයින් පෙරිලා තමයි මේගොල්ලන්ට එන්නේ මේක. මොකද එයා කියවන්නේ, එයා බෞද්ධ ආගමට බැනලා තියෙනවා නම් ඒක එයා කියවන්නේ යන්න පෙරහනුව බෞද්ධ ආගම කියන පෙරහනුවෙනුත් රිංගලා තමයි මේ ග්‍රාහක ක්ෂේත්‍රයට යන්නේ. එයා කතෝලිකෙක් නම් පත්තරේ කතෝලිකෙක්ට බැලලා තියෙනවා නම් ඒ පත්තරේ ගන්නෙත් නෑ එයා. අන්න කතෝලික ග්‍රාහක ක්ෂේත්‍රයට ඒක යන්නේ නෑ. මේ පෙරහනුවෙන් ඒක වළක්වනවා. ඒ අනුව හරි අපි ආස කරන ටෙලිනාට්‍යයක් නෙමෙයි නම් ඒක අපි මේ පෙරහනුවෙන් මේ ස්විච් එක ඔෆ් කරලා වෙන channel එකක් බලනවා ඒ වෙලාවට. අන්න ග්‍රාහක ක්ෂේත්‍රයට ඒක ඒ සංදේශේ නැහැටි. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයට ආවට පස්සේ අන්න ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරනවා. තරුණ ළමයි නම් ඒ ආදර කතාවේ තියෙන විදිහට ආදරය කරන්න හදනවා. පෙම්වතා බයිසිකලයක් ගන්න හදනවා ඒ විදිහට. පෙම්වතිය ඒ වගේ ඇඳුම් පැළඳුම් හදා ගන්න හදනවා. අන්න ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරනවා මේ සංදේශය. ළමයි පැහැදිලිද? පැහැදිලි සර්. ඔන්න ඔහොම තමයි මේ ජන සංනිවේදනය හරහා තොරතුරක් ගමන් කරන්න කියලා මේ හබ්බාකෘතිය ඉදිරිපත් කරපු අය අපට කියනවා. හබ්බාකෘතිය ඉදිරිපත් කරන්නේ මේගොල්ලෝ. හයිබර්ට්, අන්ගුරේට්, බෝන් මේ තුන් දෙනාගේ මුලාකුරු තුනෙන් තමයි හබ් කියන එක වැටුනේ. මේක අපි විස්තර කරන්නේ අපේ සංනිවේදන වර්ගීකරණයන් ඉගෙන ගන්නකොට පස්වෙනි සංනිවේදන ආකෘතිය වෙන ජන සංනිවේදන ආකෘතිය විස්තර කිරීමේදී. කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හබ්බාකෘතිය මගින් විස්තර කරන්නේ හොඳට ගන්න උත්තර ටික කියන්න. හබ්බාකෘතිය මගින් ඉදිරිපත් කරන්නේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ සිදුවන ආකාරය, අන්තර් පුද්ගල සංනිවේදනයේ සිදුවන ආකාරය, කණ්ඩායම් සංනිවේදනයේ සිදුවන ආකාරය, ජන සංනිවේදනයේ සිදුවන ආකාරය, අන්තර්ජාලයේ සංනිවේදනයේ සිදුවන ආකාරය. මොකක්ද උත්තරය? ජන සංනිවේදනයේ සිදුවන right. ඔය තනිකර කෙටි ප්‍රශ්නයක්. right? අපි ඊට පස්සේ ඒකේ තියෙන ඉතුරු ඒවා මොනවද කියලා බලමු. මෙහෙම ගමන් කරන මේ තොරතුරට අර බලපෑම ඇති වුණාට පස්සේ අන්න ප්‍රතිපෝෂණය දැනෙන්න පටන් ගන්නවා අරක නිර්මාණය කරපු සංනිවේදකයට. හරි? ඒක තමයි මේ හබ්බාකෘතියෙන් මේ පැත්තේ පෙන්නලා තියෙන්නේ. මේ ඊතලේ හිස මේ පැත්තට තියෙන්නේ. හරි? කෙලින්ම නැවත සංනිවේදකයට දැනෙනවා Taman ලියපු ලිපියෙන් හොඳක් වෙලා තියෙනවද, නරකක් වෙලා තියෙනවද, Tamanට දොස් කියනවද, Tamanගේ ආයතනයට දොස් කියනවද කියලා එයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක අපි ගන්නවා අර බලපෑම නිසා
සිදුවෙන ප්‍රතිපෝෂණය. මේ හරියට බැලුවොත් මේ බලපෑමට පස්සේ තියෙන්නේ ප්‍රතිපෝෂණය. දැක්කද? ප්‍රතිපෝෂණය මෙයාට දැනෙන්න පටන් ගන්නවා. කොහොමද දැනෙන්නේ? ග්‍රාහක ක්ෂේත්‍රයේ කතා කරනවා, පුවත්පත නම් එල්ලේ කතරුට බැනලා ලියුම් දෙනවා, ලියුම් දානවා, ටෙලිෆෝන් කෝල් වලින් කියනවා කියලා අන්තිමට මේ මාධ්‍යවේදියාට මේ ප්‍රතිපෝෂණය දැනෙන්න හරිනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ මේක දැන් ඕගොල්ලන්ගේ මොබයිල් Facebook එක කියලා අපි ජනමාධ්‍යයක් කියලා නිකමට හිතමු. Facebook එකේ කේත කියලා කියන්නේ ඕගොල්ලෝ නිර්මාණය කරන ඡායාරූප හරි අර කියමන් හරි ඒකේ දොරටුපාලය කියන්නේ ගොඩක් වෙලාවට Facebook එකේ නම් දොරටුපාලයෝ එහෙම ලොකුවට නැහැ. ඔබම තමයි. මම මේක කියන්න හොඳද? මගේ යාළුවෝ මට hina වෙයිද? ඒගොල්ලෝ මට මාව විවේචනය කරයිද කියලා මම හිතනවා. ඊට පස්සේ ජනමාධ්‍ය කියන්නේ Facebook එක නියාමකයොත් මේකේ මේ Facebook එකේ ගොඩක් වෙලාවට නැහැ. හැබැයි රජයේ ඉන්නවා අනවශ්‍ය දේවල් සමාජයේ කලබන වගේ දේවල් Facebook එකේ යනවා නම් ඒ Facebook ගිණුම අවලංගු කරනවා. එහෙම නැත්නම් YouTube එක අවලංගු කරනවා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ ග්‍රාහකයෝ කැමති නම් ඕගොල්ලන්ගේ මිතුරු කණ්ඩායම කැමති නම් පමණක් ඒ මිතුරු කණ්ඩායම කියන ක්ෂේත්‍රයට ඔයා නිර්මාණය කරපු පණිවිඩය යනවා ගිහිල්ලා ඒක ඒගොල්ලන්ට ලොකු බලපෑමක් ඇති කරනවා. එයාගේ ඇසේ කඳුලක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් එයාගේ මානසික අභ්‍යන්තරය අවසනවා. අපරාධයකට, ලිංගික කරුණකට, එහෙම නැත්නම් වෛරයකට, එහෙම නැත්නම් පරිගැනීමකට ඒ වගේ බලපෑමක් ඇති කරලා ඒ බලපෑම විසින් ප්‍රතිපෝෂණය අරයට කියනවා. කොහොමද? කමෙන්ට්ස් දානවා. අන්න ප්‍රතිපෝෂණය. කමෙන්ට් කරනවා. ඔබ ලියපෙක නියමයි මචං. ආයෙ ලියපන්. උඹට බුදු සරණයි. උඹට ජේසු පිහිටයි. තව එකෙක් කියනවා අඩෝ ජරා වැඩ කරන්න එපා සක්කිලියා කියලා කමෙන්ට් එකක් දානවා. අන්න ප්‍රතිපෝෂණය දැනෙනවා මාධ්‍යවේදියාට, Facebook මාධ්‍යවේදියාට. right? හබ් ආකෘතිය විසින් කියන්නේ මෙන්න මේ විදියට තමයි sannivedana ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේක එහා පැත්ත අපි ගත්තොත් මෙතන තියෙනවා මාධ්‍ය විස්තරණය කියලා එකක්. මාධ්‍ය විස්තරණය. මොකද මේ චූටි තැනකින් එක පුද්ගලයෙක්ගේ මනසේ ඇඳිච්චි තොරතුරු සංකල්පයක් මහා විශාල පිරිසකට මේක මේ ව්‍යාප්ත වෙලා යනවා. ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ඒ ව්‍යාප්තයේ බලපෑම නැවත තමන් වෙත එල්ල වෙනවා. මේක හරියට බේසමක ජලය පුරවලා තියෙනකොට ඒ බේසම මැදට ගලක් දැම්මොත් ඒ ගල වැටීම නිසා ඒ දිය ස්තරයේ හටගන්නා රැලි වගේ මේවා දිගින් දිගට ව්‍යාප්ත වෙලා මෙහෙම ගිහිල්ලා බේසමේ අවසාන බිත්තියේ වැදිලා නැවත ඒ රැල්ල අර මැදටම ආපස්සට එනවා. ඒ වගේ පුවතක් තොරතුරක් ජනසන්නිවේදනය හරහා ඉදිරිපත් කිරීමේදී කිසියම් කුඩා තැනක නිර්මාණය වන සංකල්පයක්, පුවතක්, ප්‍රවෘත්තියක් ක්‍රමයෙන් සමාජයට විස්තරණය වෙලා පැතිරිලා එහි බලපෑම නැවත ඒ සංනිවේදකයා වෙත ගමන් කරනවා. ඒක තමයි මාධ්‍ය විස්තරණය කියලා කියන්නේ. ඔය අතර පැහැදිලි වුණාද? right. ඔය අතරතුර මේ දුරින් දුරට මේවා ගමන් කරනකොට right දුරින් දුරට මේවා ගමන් කරනකොට කිසියම් මේ පුවත්වලට විකෘති තත්ත්වයක් ඇති වෙනවා. විකෘති තත්ත්වයක්. මේක හරියටම මෙයාගේ තිබුණ සංකල්පයම නෙමෙයි වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති කොහොමත් එහෙම තමයි. අද අපි රූපවාහිනියෙන් අහන ප්‍රවෘත්තිය අපි තව කෙනෙකුට මේක ඇහෙනවා වෙන්න පුළුවන්. එතන දෙන්නෙක් මරුණා කියන වෙනුවට 12 දෙනෙක් මරුණා කියලා ඇහෙන්න පුළුවන්. ඒක විකෘතියක්, මාධ්‍යයේ විකෘතියක්. මාධ්‍යයේ ഘോഷාවක්, මාධ්‍ය නිසා හටගන්නා බාධාවක්. මොකද සමහර රට මුද්‍රණයේදී වර්ධින්න පුළුවන්. දොරටු පාලකයෝ මේක විකෘති කරනවා වෙන්න පුළුවන්. නෑ මෙහෙම දාන්න එපා. මේක දැන් මේ පවතින රජයට වැරදි. දොරටු පාලකයෝ කියනවා.
හරි ඒක නිසා මේ මෙතන මාධ්‍යවේදියාගේ ප්‍රවෘත්තිය විකෘති කරනවා. පුවත් සංගවනවා. විශේෂයෙන්ම මේවා දැන් අපට අහන්නත් බෑ ප්‍රතිපෝෂණය බිඳුවයිනේ. අන්තර් පුද්ගල සංවේදනය ඔයා මොකද්ද බොරු කරන්නේ කියලා අහන්න පුළුවන්. මේකෙදී අහන්න බෑ. ඒක නිසා අපිට දැන් විකෘති කරනවා. ඇත්තටම මේකමේ සිංහල මුස්ලිම් ගැටුම අපිට එහෙම දෙයක් උනේ නැහැ කියලා තමයි කිව්වේ. මොකද විකෘති කරා. ඇත්ත දේ විකෘති කරා. මාධ්‍යවල ඒක කරනවා. අවශ්‍ය ජනයා කලබල වෙයි කියලා විකෘති කරනවා. ඒ අනුව අනිත් එක තමයි මේක මාධ්‍යවල පෙන්වන හැමදේම විකෘතියක්. ඇත්ත දේ නෙමෙයි. සමහරට පෙම්වතා සහ පෙම්වතිය ආදරය කරන විදිහට පෙම්වතුන් නැහැ. ඒ යුවලවල් නැහැ අපේ සමාජයේ. හරි. උදාහරණයක් විදිහට අපි හිතමු වෙළඳැන්වීමක ඉන්න අම්මා කෙනෙක්. ඇන්ක කිරි ඇඩ් එක ගන්න. ඒකේ අම්මා කොහොමද? බොහොම සියුම් එකක් තියෙන, කොණ්ඩේ ගහක් කෙස් ගහක්වත් හෙල්ලිලා නැති, ලස්සන සමක් තියෙන, බොහොම ලස්සනට සාරිය රැල්ලක්වත් එහෙම වෙන්නේ නැතුව ඇඳලා ඉන්න අම්මා කෙනෙක් වෙන්නන්නේ. එහෙම අම්මලා කොහෙද මේ අපේ ගෙවල් වල? අන්න විකෘති කරලා. රයිට්. ඒ අනුව ජන සංවේදනයේදී ඇතිවන විකෘතිය කියන එකත් මේ හබ්බාකෘතිය විකෘතිය සහ ഘോഷාව කියන්නේ බාධාව. අන්න ඒ දේ මේ හබ් ආකෘතිය මගින් හර්බර්ට් අන්ගුරේට් බෝන් අපිට පැහැදිලි කරලා තියෙනවා. රයිට්. ළමයි පැහැදිලිද මේක? මේ කියන්නේ තව පැහැදිලි දෙයක් තියනවද? ප්‍රශ්න එන තැනක් මම මේ කිව්වේ මේ සටහන. පැහැදිලි සර්. රයිට්. ඒක මම සටහනක් හැටියට මේකේ දාලා තියෙනවා. කේත කියන එක මම කියපු ටික මේකේ තියෙනවා. හරි. එතකොට එක ඔයගොල්ලෝ කියව ගන්න. හරි. අපි කියමු බලන්න කේත කියන එක කියන්න බලන්න කවුද අපේ සඳලි? කේත කියන්නේ සයි කේත. ඔව්. වාක්‍ය ඡේදය කියවන්න පුතා. මෙහි කේත මගින් හඳුනා ගැනෙන්නේ සංදේශය නිර්මාණය කිරීමට යොදා ගන්නා සංඥා හා සංකේතයි. පුවත්පතක නම් ලේඛකයා සිය සංදේශය ග්‍රාහකයාට වඩාත් හොඳින් තහවුරු කිරීමට යොදා ගැනෙන වදන් මේවායේ යෙදුම් හැඩතල අක්ෂරවල ප්‍රමාණය රූප සටහන් හෝ ඡායාරූප වර්ණ භාවිතය ආදිය සැලකිය හැක. එමෙන්ම පුවත් පළ කරන ස්ථානය අනුවද ග්‍රාහකයාට බලපෑමක් ඇති කළ හැක. ගුවන් විදුලි මාධ්‍යයෙහි එහි සංදේශයක ශබ්දය ඒ හා මුසුවන සංගීතය වචන අතර ඇති පරතරය පවා මැනවින් යොදාගෙන ග්‍රාහකයාට බලපෑම් කරන දක්ෂ සංවේදකයෝ වෙති. right. ඊළඟ ඡේදයත් කියවන්න සඳලි අමතර කරුණක් කියන්නේ. ගුවන් විදුලි මාධ්‍ය ජනමාධ්‍ය අතර ජන සමාජයට සිදු කරන්නේ ප්‍රබල මෙහෙවරකි. සාපේක්ෂව අඩු ශ්‍රමයකින් බොහෝ පුද්ගලයන් හට ශ්‍රවණය කළ හැකි පහසු මාර්ගයකි. එමෙන්ම වාහන සාධන ගරාජය තුළ බැංකු පද්ධති තුළ පවා වෙනත් කටයුත්තක නියැලෙමින් මෙම ජන මාධ්‍යයට සවන් දිය හැක. විදුලි බලය නොමැති දුෂ්කර පළාත්වල පවා ගැමිදන්නන්ගේ හදවත් සනසමින් මෙරට තුළ ගුවන් විදුලි මාධ්‍ය සිදු කරන සේවාව ඉතාමත් අගනීය. පැල් කවියට හුරු වූ ගැමියා ගොයම් කැපීමේදී කවි කියූ ගැමියා ගොයම් කැපීමේදී කවි කියූ ගැමියා ගැලපැද වූ ගැමියා ජනමාධ්‍ය ඇති වූ දියුණුව නිසා ගුවන් විදුලි මාධ්‍යයට හුරුවීම මෙරට දැකිය හැක. කුඩා දරුවන්ගේ සිට වැඩිමහල්ලා දක්වාම විවිධ වයස් පරතරයන්ට සුදුසු පරිදි නිර්මාණය වූ වැඩසටහන් එදා සිට අද දක්වාම ජනප්‍රිය පවතී. උදාහරණ ධර්මදේශනා, හඳමාමා ළමා වැඩසටහන, මුවන් පැලැස්ස වැනි ගුවන් විදුලි නාට්‍ය. ඒ අනුව ගුවන් විදුලි මාධ්‍යයේදී ජන සමාජයට කළ හැකි බලපෑම තවමත් දියුණු වෙමින් පවතින
අපවැනි රටකට ඉතා අවශ්‍ය වේ. right හොඳයි. දැන් මම ඔය අමතර කරුණක් කියලා ගුවන් විදුලි මාධ්‍ය ගැන කියලා තියෙන්නේ. හරි. ඒතර කේත ගැන ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ මම කියලා දුන්නා. ඒතර සියලු මාධ්‍යවල කේත කියන සංඥා සංකේත තේරුම් ගන්න පුළුවන්. අමතර කරුණක් කියලා මම ඔතන ගුවන් විදුලි මාධ්‍ය දාලා තියෙනවා. ගුවන් විදුලි කියන එක මොකද සමහර වෙලාවට ගුවන් විදුලි මාධ්‍ය අපේ වගේ රටවල් වලට ඉතාම වටිනවා. වටින්න හේතුව තමයි මේක ගුවන් විදුලි යන්ත්‍රයට ඕන තැනක කන්දක අස්සක මුල්ලක සවන් දෙන්න පුළුවන්. අද ගොයන් කපන තැන ගොයන් කවිය නෙමෙයි ඇහෙන්නේ ගුවන් විදුලි යන්ත්‍රය ඇහෙන්නේ. වාහන ගරාජ් එක තුල රෙදි මහන තැන එයා වෙන වැඩක් කරමින් ගුවන් විදුලියේ ඉන්න. එහෙම නැත්නම් බස් එකේ යනකොට ගුවන් විදුලිය ඇහෙනවා. හරි. මේ වගේ ශ්‍රවණ මාධ්‍යට තියෙන තත්ත්වය මම මේ ටියුට් එක හදන ක්ලාස් එකට මම ප්‍රශ්නයක් දාලා තිබ්බා. ඒක නිසා මම මේක දැම්මේ. ඉතින් මේ ඒකත් ඔයගලන්ට අමතර කරුණක් හිටියට ගන්න. ඒ අනුව මේ ගුවන් විදුලි මාධ්‍ය ලංකාවේ ඇති වුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට කවි කිව්ව જાතියක්. හැම දෙයකම අපිට කවි කියතිනවා. නිලනකොට, ගොයන් කපනකොට, කරත්ත පදිනකොට, පාරු පදිනකොට අපිට කවි තියෙනවා. එතකොට මෙන්න මේවා දේවල් තුල මෙවැනි දේවල් වලින් නිර්මාණය වෙච්ච ගීත ආදී ගුවන් විදුලි මාධ්‍යයෙන් අපිට ගොඩාක් සමීප වුණා. මෙවැනි වැඩසටහන් අපිට ගොඩාක් සමීප වෙලා තියෙනවා. රූපවාහිනියේ ඉස්සරලා අපිව සනස මාධ්‍ය තමයි ගුවන් විදුලි මාධ්‍ය. ඔයගොල්ලන්ගේ පරපුරට නම් ඒක දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඔයගොල්ලෝ උපදිනකොටම රූපවාහිනිය තියෙන්නේ නැති. නමුත් ගුවන් විදුලි කියන මාධ්‍ය අදටත් ඔය වේලි කලාපයේ එහෙම මහවැලි කලාපවලේ එහෙම සෑහෙන කාර්යභාරයක් ජන සමාජයට කරනවා. ඔවුන්ගේ ජන ජීවිතයන් වැඩි දියුණු කරන්න රූපවාහිනියට පුවත්පතට වැඩිය ගුවන් විදුලි මාධ්‍යයට ලොකු හැකියාවක් ලැබිලා තියෙනවා. right. ඊට පස්සේ මම මේ සඳලිකයේ මේ නවත්තපු තැන මම කියලා තියෙනවා අර දොරටු පාලනය හෙවත් දොරටු සංකල්පය කියන එහෙම නැත්නම් දොරටු පාලකයෝ කියන සංකල්පය විස්තර කරලා. අපේ සොනාලි කියවන්න බලන්න මේ ටික. ජන sannivedanayේදී සිදුවන දොරටු පාලනය හෙවත් දොරටු පාලන සංකල්පය. දොරටු පාලකයෝ දොරටු පාලකයින් ලෙස හඳුන්වන්නේ sannivedanaya කරන්නේ කුමක්ද? sannivedanaya කරන්නේ කෙලෙසින්ද යන්න තීරණය කරනු ලබන තැනැත්තන්ය. ජන sannivedana ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන දොරටුපාල සංකල්පය හඳුන්වා දෙන ලද්දේ කර්ට් ලෙවින් විසින්ය. මීට අමතරව සංස්කරණ විධික්‍රම මාධ්‍ය නීති රීති පුද්ගල තීරණ සහ සංස්කරණ පවා දොරටු පාලකයින් ලෙස පිළිගැනේ. එතකොට මේ අර මම කිව්ව මා තුල මම පාලනය වෙනවා නම් මේ සංදේශය දෙනකොට ඒ මා තුල ඉන්න දොරටු පාලකයෝ. ඊට පස්සේ ඊට අමතරව මගේ වෘත්තිය හා බැඳිච්ච නීති රීති, මගේ ආයතනය හා බැඳිච්ච නීති රීති, මට උඩින් ඉන්න නිලතලයන් ගන්නා තීන්දුව තීරණ මේ සියල්ලක්ම අපි ගන්නේ දොරටු පාලන සංකල්පය ක්‍රියාත්මක වෙනවා කියලා. තවත් උදාහරණයක් කිව්වොත් සංස්කරණය පවා අපි ගන්නේ දොරටු පාලකයෙක් හැටියට. සංස්කරණයේදී කරන්නේ අවශ්‍ය දේ පමණක් මේ ලිපියට එහෙම නැත්නම් ඒ රූප පෙළට අමුණන එක. එතකොට තවත් ඒවා ටිකක් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ දොරටු පාලනය කරපු වැඩ සංස්කරණය කියන්නේ. හරි? ඒ කියන්නේ අර මාධ්‍ය විකෘතිය සමහර වෙලාවට. හරි? අන්න ඒක ගැන තමයි ඒක කිව්වේ මම ඉතින් විස්තර කරපු හින්දා මම ඒක නැවත කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේකේ නියාමකයෝ එහෙම නැත්නම් පාලනය හසුරවන්නන් කියන එක කියනවා. මේක නිකසලා කියන ටක් ගාලා කියන්න බෑ. නියාමකයෝ පාලනය හසුරුවන්නන් ඍජුවම මාධ්‍ය ආයතන හා සම්බන්ධ නොවුවද එහෙත් මාධ්‍ය කටයුතු හා සම්බන්ධ හෙවත් ඒවා පාලනය කරන පුද්ගලයන් හා ආයතනයන්ය. උදාහරණ මාධ්‍ය කොමිෂන් සභා, ආචාර ධර්ම, නීති රීති, උසාවි, වෘත්තීය සංවිධාන බලපෑම්, ග්‍රාහක බලපෑම් ආදී විවිධාකාරයෙන් නියාමන කාර්ය සමග බැඳී පවතී. ලෝකයේ සමහර රටවල ජනමාධ්‍ය නාලිකාවන් මෙන්ම මාධ්‍ය ආයතන සඳහා බලපෑම් කරන දැන්වීම් ආයතන සහ බහුජාතික සමාගම් පවතී.
වාරණය යනු ජනමාධ්‍ය සංදේශ සමාජගත වන අවස්ථාවේදීම තහනමකට ලක් කිරීමයි. දොරටු පාලනය යනු කිසියම් සංදේශයක් සමාජගත වීමට පෙර මාධ්‍ය ආයතනය තුලදීම තහනමකට හෝ කප්පාදුවකට හෝ අතිශෝක්තියකට ලක් කිරීමයි. right හරි මේකේදී අපි කියනවා මේ නියාමකයව හබ්බාකෘතිය තියෙනවා ඊළඟ රවුම දැන් අපි කේත කතා කරා ඊට පස්සේ දොරටු පාලකයෝ කතා කරා ඊළඟ රවුම ජනමාධ්‍ය කතා කරන්න ඕනේ අපි දන්නවා ඊට පස්සේ ජනමාධ්‍ය වලට ගියාට පස්සේ ඒ ජනමාධ්‍ය පාලනය කරනවා ඒගොල්ලෝ එහෙම නැත්නම් නියාමනය කරනවා ඒගොල්ලන්ට කියනවා නියාමකයෝ එහෙම නැත්නම් ඒක පාලනය කරන අය පාලනය හසුරවන්න හරි මේගොල්ලෝ ඍජුවම මාධ්‍ය ආයතනය සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් උදාහරණයක් මෙන්න මාධ්‍ය කොමිෂන් සභාව ආචාර ධර්ම නීති රීති උසාවිය වෘත්තීය සංවිධානවල බලපෑම ග්‍රාහකයින්ගේ බලපෑම ග්‍රාහකයෝ කියනවා ඒක අපි ඒක කැතයි කියලා එහෙමනම් අලවි අපි මිලදී ගන්නෑ බලන්නේ ඕගොල්ලන්ගේ channel එක හරි ඔන්න නියාමකයෝ හරි මේ අනුව තවත් එක් කට්ටියක් ඉන්නවා කවුද මේ මාධ්‍ය ආයතනන් වලට දැන්වීම් දෙන අය දැන්වීම් ආයතන එහෙම නැත්නම් බහුජාතික සමාගම් මොකද මේ මාධ්‍ය ආයතන පවතින හරියට ඕන මේවා සල්ලි උපයන්න නම් දැන්වීම් ඕන ඒකින්ද දැන්වීම් ආයතන කියන විදියට මේ මාධ්‍ය ආයතන මෙහෙයවනවා පාලනය කරනවා ඒගොල්ලෝ අපි නියාමකයෝ කියලා ගන්නවා ඒ වගේම තමයි මෙතන තියෙනවා බහුජාතික සමාගම් හරි මොකද බහුජාතික සමාගම් කියන්නේ අපි හිතමු මුළු ලෝකයේ හැම රටකම ව්‍යාප්ත වෙලා තියෙන සමාගම් උදාහරණයක් විදිහට කොකාකෝලා සමාගම සිංගල් සමාගම එතකොට මේ මොනවාද තව යුනිලීවර් සන්ලයිට් සබන් නිෂ්පාදනය කරන ඒ වගේ සමාගම් එහෙම නැත්නම් මොනවාද තව මේ දුරකථන මේ සමාගම් මේ වගේ දේවල් මේගොල්ලොත් ඇති පදම් මාධ්‍ය වලට සල්ලි දෙනවා දැන්වීම් දාන්න කියලා. ඒක නිසා ඒගොල්ලොත් සමහර වෙලාවට මේ මාධ්‍ය ආයතන නියාමන කරනවා. පාලනය කරනවා. ඒකින්ද දැන්වීම් ආයතන සහ බහුජාතික සමාගමුත් නියාමකින් හැටියට අපි ගන්නවා. මේ පාලනයට අපි පාලනය කියවහම වාරණය කියන්නේ පාලනයක්. ඒක ටිකක් වෙනස්. වාරණය කියලා කියන්නේ මේ අර දොරටු පාලනයකින් ඔක්කොගේම ආවට පස්සේ මේක පත්තරේ එළියට ගියාට පස්සේ එහෙම නැත්නම් print කරන්න ගියාට පස්සේ එතන තියනවා නම් පවතින රජයේ විවේචනය කරලා අර දොරටු පාලකය කොහොම හරි දොරටු පාලකයෙන් ගැලවිලා එනවා මේ ප්‍රවෘත්තිය. අන්න අවසානයේ ආවෙලා මේක print කරාට පස්සේ එහෙම නැත්නම් ටෙලිකාස්ට් කරන්න ගියාට මේ රූපවාහිනියේ ප්‍රචාරය වෙන්න යනකොටම එතන ආරංචියක් එනවා. මෙතන රජයේ විවේචනය කරනවා. අන්න ඒගොල්ලෝ ටක් ගාලා ඒක තහනම් කරනවා. ආයේ හිලි බෙහෙලි නෑ. ඒක ළඟට අපි උසාවියේදී මේක බලාගමු. අන්න තහනම් කරා වාරණය කළා. හැබැයි ඊට වැඩිය වෙනස් මේ දොරටු පාලනය කිසියම් සංදේශයක් සමාජගත වීමට පෙර මාධ්‍ය ආයතනය තුලදී පොඩ්ඩක් කොටස් කපලා දානවා. තහනම් කරනවා. එහෙම නැත්නම් මේ දොරටු පාලකයා කරන තව වැඩක් තියෙනවා. ඒක අතිශෝක්තියට ලක් කරනවා. ඒ කියන්නේ නියමයි මේක. තවදුරටත් මේක ටිකක් විස්තර කරමු අපි. ඒකත් ඇවිල්ලා මාධ්‍ය විකෘතියක්. සංදේශයේ විකෘති කරනවා. ඇත්ත දේ නෙමෙයි මේ. අන්න ඒ දේ මේ සටහනින් අපි කියලා දෙනවා. ඊට පස්සේ දැන් නම් 9:00යි වෙලාව. ප්‍රතිපෝෂණේ පෙරහනු right. මම මේ ටික දැන් ඔයගොල්ලන් නැත්තම් මේක ටිකක් දික් වෙනවා. මේ ටික බලා ගන්න. මේ අද කරපු ඒවා මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. තුන් දෙනාට මේ යම් තරමකට හරි තේරුණා නේද? ඔව් සර්. මොන හරි ගැටලු තියෙනවද? නෑ සර්. එහෙනම් මම අදට නවත්තනවා. තව අපිට මේකේ විස්තර ටික කියලා අපිට තියෙන්නේ අතත්ත්ව sannivedanaya කියලා එකක් තියෙන්නේ. අවසාන එක. right ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් සරහා සිද්ධ වෙන sannivedanaya. ඒකත් ගත්තට පස්සේ මේ පාඩම තුන්වෙනි පාඩම ඉවරයි. මම අනිවාර්යයෙන්ම ලබන සතියේ ඊළඟ දවසේ ඊළඟ බ්‍රහස්පතින්දා 8:10 මේකේ ඉවර කරනවා මේක. අපි ඊට පස්සේ තුන්වෙනි පාඩමේ ප්‍රශ්න කතා කරමු.
අර මාස්ටර් ගයිඩ් එක ගන්න අරන් එකේ ප්‍රශ්න අපි ඊපස්සේ දැන් කරමු. ඊට අමතරව මම ප්‍රශ්න පත්‍ර දානවා. රයිට් තව පාඩමක් කරමුකෝ ප්‍රශ්න කරන්න. එහෙනම් මම අද නවත්තනවා. සියලු දෙනාටම එහෙනම් සුබ රාත්‍රියක්. රයිට් අයබෝවන්. අයිබෝන් සර්. අයබෝවන්.